හරි උත්සාහ කරන්න ඕනේ උත්තරේ ලියා ගන්න නෙවෙයි. උත්තරේ ලියා ගන්න නෙවෙයි උත්සාහ කරන්න ඕනේ අදාළ කරුණු ටික ටච් කරගන්න. උත්තර ටික මම එහෙම උත්තර ටික එහෙමම දෙනවා. විවගතේ වගේත් එහෙමයි. ඒතර අදාළ විශේෂ කාරණා ටික ටච් කරගෙන හොඳට අහගෙන ඉන්න. දැන් මේ ආහාර නරක වීමේ භෞතික සාධක විස්තර කරන්න කියලා කියනවා. අනිත් එක දැන් මම හිතනවා දැන් ඔයාලගේ ළමයිට දකින්න ඔයාලගේ ළමයිට තියෙන ප්‍රශ්න වල හැටියට ළමයි ඔයාලා හරි වාසනාවන්තයි. හරිද? සමහර ළමයිට මේ හිතා ගන්නත් බැරි ප්‍රශ්නනේ තියෙන්නේ. ඒතර ඔයාලා හරි වාසනාවන්තයි. දැන් ඔහොම හරි රිලැක්ස් එකේ පන්තියකට සහභාගී වෙලා වැඩ ටික කරගන්න ලැබීම ගැන. හරිද? සමහර ළමයිට මේ එහෙම නැහැ. අපි හිතන්නේ මේ ළමයි මේ හොඳට සැප පහසුවට ඇති පන්තියට එන්නේ නැති වුණාට. එහෙම නැහැ ළමයි. ඒ ළමයි මාර් ප්‍රෙෂර් එකක ඉන්නේ. විශේෂයෙන්ම එන්නේ නැති ළමයි දිහාම දැක්කට පස්සේ. මම දන්නේ කියන නිසා ඈ. හරි මාත් එක්ක. හරි අහගන්න. මේ එහෙනම් බලමු දැන් ඔයා ආහාර ආරක්ෂීමේ භෞතික සාධක විස්තර කරන්න කියනකොට භෞතික සාධක ටික ලියන්න ඕනේ. ඔය පේපරේ ලකුණු දෙන්නේ ළමයි ඔයාට භෞතික සාධකයේ කියන්නේ ආහාර නරක්වීම කියන එක අර්ථ දැක්වීමට ඔයාට ලකුණු දෙනවා. අපි 100ෙන් දෙනවා කියලා හිතමුකෝ. එතකොට ආහාර නරක්වීම කියන අර්ථ දැක්වීමට ලකුණු තියෙනවා කොච්චරක්ද? මේ ලකුණු තියෙනවා 10ක්. හරිද? ආහාර නරක්වීම අර්ථ දැක්වීමට. ඒතකොට තව ලකුණු 90ක් ඉතුරු වෙන්නේ. එතකොට 90 එක කොටසකට අපි ලකුණු මේ බෙදෙන්නේ. දැන් එතකොට එක කොටසකට අපිට ලකුණු 15 ගාන බෙදෙනවා. හරිද? 15 ගාන බෙදෙනවා. ඊට පස්සේ මේ අහගන්නු. ඊට පස්සේ දැන් භෞතික සාධක පහ තමයි ළමයි. උෂ්ණත්වය එකක්. හරිද? තෙතමනේ තව එකක්. යාන්ත්‍රික හානි තව එකක්. කාලය තව එකක්. අපවිච්ඡකාරක තව එකක්. ඔන්න ඔය පහ නම් කරනකොට ලකුණු 5 ගාන විතර තියෙනවා. ඊට විස්තරයට ලකුණු 10 ගාන විතර එන්නේ. හරි ඒ වගේ තමයි ලකුණු බෙදෙන්නේ. හරිද? ලියපු අයට ලකුණු දා ගන්නත් පුළුවන්. දැන් උත්තර ලියන්න try කරන්න එපා. මම ලියන එක ගැන ටච් කරලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර උෂ්ණත්වය ගැන කියනකොට විස්තරේ වා මොනවද කියන්න ඕනේ? ඔයා අනිවාර්යෙන් කියලා තියෙනවනේ උෂ්ණත්වය වැඩි වෙන නිසා රසායනික ප්‍රතික්‍රියා වේගවත් වෙනවා. ඒ වගේම ආහාර සොයන් නියෝජනයේ වේගවත්. රසායනික කියන්නේ ආහාරයේ සොයන් තනියෙන්ම බිඳ වැටෙන එක වේගවත් වෙනවා. ප්‍රෝටීන වල ස්වභාවය වෙනස් වෙනවා. ඒ වගේම තමයි විටමින් විනාශ වෙනවා. තෛලෝද බිඳ වැටෙනවා. තෙතමනී ඉවත් වෙනවා. ආහාරය වේලෙනවා. පෝෂණ ගුණය වෙනස් වෙනවා. ඕම් ඔය කාරණා ටික විස්තරයට ඔයා ලියලා තියෙනවනේ උෂ්ණත්වය යටතේ. අනිත් එක තමයි ඒ උෂ්ණත්වය වැඩි වුණාම වෙන ටික. ඔය පොයින්ට් එකෙන් අඩුම තරමේ 3ක්වත් තියෙන්න ඕන. උෂ්ණත්වය වැඩි වුණාම වෙන කාරණා ටිකෙන් 3ක්වත් තියෙන්න ඕන. විස්තරයට. මොනවද මේ සොයන් නියෝජනයේට භාජනය වෙනවා, ප්‍රෝටීන් වල ස්වභාවය වෙනස් වෙනවා, විටමින් විනාශ වෙනවා, තෛලෝද බිඳ වැටෙනවා. ඊට අමතරව තෙතමනේ ඉවත් වෙනවා. හරි? ඊට අමතරව මේ පෝෂක ගුණය වෙනස් වෙනවා. පෝෂක ගුණය වෙනස් වෙනවා මේ. ඒතකොට උෂ්ණත්වය වැඩි වීම නිසා වෙන ප්‍රශ්න හානි ටික. අනිත් එක උෂ්ණත්වය අඩු වුණාම වෙන හානි ටික තමයි පළතුරු එහෙම විශේෂයෙන්ම එළවලු වගේ ෆ්‍රිජ් එකේ දැම්ම. ඒ වගේ පටක බිඳ වැල්ලා ඔයාලා දන්නවා කෙසල් ගෙඩි එහෙම කළු පාට වෙනවා. ඒක උෂ්ණත්වය අඩු වීම නිසා සිදුවන හානිය. උෂ්ණත්වය අඩු වීම නිසා සිදුවන හානියක් තමයි. ඒතකොට ඒ විස්තරය ඔය සිලබස් එකේ තියෙන විස්තරෙන් ළමයි. වැඩි වුණාම හේතු තුනකයි අඩු වුණාම හේතුක ඉලිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ එළවලු පළතුරු වලට වෙන වැඩේ කෙසෙල් සීතකරණයේ තිබ්බම දුඟුරු පාට වෙන කතාව ලියලා. ඒතර විස්තරයට ලකුණු 10 එන ළමයි වැඩි වීමට ලකුණු 5ක් සහ අඩු වීමට ලකුණු 5ක් විදිහට විස්තරයට ලකුණු ටික බෙදෙනවා. එහෙමනේ ලකුණු දෙන්නේ විභාගෙට. ඒතර එක කරුණක් හරි අඩු වෙනවා ලකුණු දෙක ගන්න විතර එකට අඩු වෙනවා. දැන් අර වැඩි වීමට අදාළ එක කරුණක් අඩුයි කියලා හිතන්නකො. ඒතර ලකුණු දෙකක් එකට ආයෙත් නැති වෙනවා. හරි ඒ විදිහට තමයි ලකුණු දෙන්නේ. හරි කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න මම දැන් ලකුණු දෙන විදිය උඩින් කියාගෙන යන නිසා. තෙතමනේ කතාවට වා කියන්න ඕනේ. තෙතමනය ඉවත් වුණොත් එහෙම ළමයි පෙනුමයි වයනයටයි හානි වෙනවා. දැන් හිතන්නකෝ දැන් කේක් කෑල්ලක ළමයි තෙතමනේ ඉවත් වුණොත් එහෙම ඒකේ පෙනුමට හානියක් වෙනවනේ. ඒක නිකන් වේලිලා වගේ වෙනවනේ. ඒතර අර අල්ලලා බලනකොට නිකන් පාන් වගේ කේක් කෑල්ල තෙතමනේ නැති වුණොත් එහෙම. ඒතර පෙනුමට හා වයනයට හානි වෙනවා. මේ අනිත් එක ආහාරයේ තියෙන ළමයි නිදහස් ජලය වැඩි වුණොත් එහෙම. දැන් අර පසේ ජලයේ ප්‍රධාන ආකාර තුනයිනේ. ඒ වගේ ආහාරයක තියෙන ජලයත් ආකාර තුනක් තියෙනවා. ෆ්‍රී වෝටර්, බවුන්ඩ් වෝටර් සහ ඇබ්සෝබ් වෝටර්. ෆ්‍රී වෝටර් කියන්නේ නිදහස් ජලයනේ. ඔය නිදහස් ජලය තමයි සුදු ජීවීන් පරිහරණය කරන්නේ. ඒතර නිදහස් ජලය ආහාරයේ වැඩි වුණොත් සුදු ජීවී ක්‍රියාව වැඩි වෙලා ආහාරයේ නරක වීම වේගවත් වෙනවා. ඒක කියන්න ඕනේ තෙතමනේ වැඩි වෙන එක. හරි. ඊළඟට මේ ඊළඟ කතාව ඔයා කියලා තියෙනවා යාන්ත්‍රික හානි තින් මේ ප්‍රවාහණය කරනකොට ඕකෙන් තුනක්වත් කියලා තියෙනවා. ඇසුරුම් කරනකොට, දුර්වල අස්වනු වෙනකොට ඔන්න ඔය විදිහට අසන වලට යාන්ත්‍රික හානි වෙලා යාන්ත්‍රික හානි වලින් ඇතිවෙච්ච තුවාල වලින් සුදු ජීවීන් යන්න පුළුවන්. ඒ කතාව කියලා තියෙන්න ඕනි. කාලය කියලා කියන්නේ මෙහෙම එකක්.
කාලය ගත වීමත් එක්කලමයි අර ශ්වසනය වැඩි වෙන්නේ. එළවලු පළතුරු වලින්. ඒ කියන්නේ පරවෘත්තීය ක්‍රියාව වේගවත් වෙනවා එතකොට. එතකොට ස්වභාවිකව වියපත් වෙනවා. දැන් ඔය ලුණු ගෙඩියක් එහෙම ළමයි තියලා තියෙනකොට කාලෙත් එක යනම් පැලත් වෙනවා. ඊට අමතරව නිකන් වේලිලා වගේ යන්නේ ස්වභාවිකව වියපත් වෙනවා. අඹ ගෙඩියක් කියනකොට අර කාලයත් එක්ක මේ ශ්වසනය වෙලා වේලිලා වගේ යනවා. අන්න ඒ කාරණා ටික වෙනවා. හරි අන්නේ විස්තරය කියලා තියෙන්න ඕනේ. තෙතමනේට ජලයේ ආකාර තුන ලියලා හරියන්නේ නැහැ. ඒක නෙමෙයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. මෙතන කියන්න ඕනි තෙතමනේ නිසා ආහාරය නරක වෙන්නේ කොහොමද කියන්නේ. ඒතර ඒකට ලකුණු නැහැ. හරිද? දැන් මෙතන තෙතමනේට ජලයේ ආකාර තුන බලාපොරොත්තු වෙන්නේ නැහැ එයා. එයාලා මම ඒක කිව්වේ ඔයාලට නිකන් මතක් කරලා දෙන්න. එයාලා බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මාකින ස්කීම් එකේ බලාපොරොත්තු වෙන්නේ තෙතමනේදී කොහොමද මේ ආහාරය නරක වෙන්නේ කියන කාරණා. ඒක තමයි කරගන්න. මේ අහගන්නකෝ දැන් මේ අපි ප්‍රශ්න කතා කරාට ළමයි විභාගෙට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ඔයාගේ තියරි නොලෙජ් එක. හරිද? දැන් ප්‍රශ්න වලින් කරන්නේ ඒක පොලිෂ් කරන එකක් නේ අපි. තියරි නොලෙජ් එක නැතුව අපි ප්‍රශ්න කෝටියක් ලියලා විභාගෙට ගියත් වැඩක් නැහැ ඔයාලට. හරි ප්‍රශ්න ටිකෙනුත් ඉතින් තියරි ටික කවර් කරගන්න පුළුවන් ඒක වෙනම කතාවක්. ඒ හරියට කවර් වෙන්නේ තියරිනේ. ඒ නිසා මේ ප්‍රශ්න කරනකොට තමන් පාඩම් කරපු ටික පොලිෂ් වෙන එකයි කරන්න ඕනේ. ඒ නිසා කවුරුත් වරදවා හිතා ගන්න එපා. තමන් පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ කාරණා ටික ඒ පාඩම් කරන ට්‍රැක් එකේ වැඩ ටික ඒ විදිහටම යන්න ඕනේ විභාගෙ දක්වා. හරි? එහෙනම් ඊළඟට කාලයේ කතාව එහෙනම් ඔයාලට මම කිව්වා ඊළඟට මේ අපවිත්‍රකාරක දූවිලි සත්ත්ව අපද්‍රව්‍ය අපවිත්‍රක අය වගේ දේවල් ආහාරයට එකතු වෙලා පරිභෝජන නුසුසුසු තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒක තමයි අපවිත්‍රකාරකයට තියෙන්නේ. හරි. එහෙනම් ඒක ලියලා තියෙන්න ඕන. පැහැදිලිනේ? ඒක ලියලා තියෙනවා. ඒකට ලකුණු තියෙනවා. මේ හරි ඕන් එහෙනම් ආහාර නරක වීමේ කතාව. ඔය ගමන්ම මම තව රචනා ප්‍රශ්නයක් කතා කරලා මේ යෝගත ටිකට බහිමුකෝ. මොකද ඒ ටිකනේ පොඩ්ඩක් රචනා ප්‍රශ්න ටික බෝරින් වගේ කතන්දර ටික. හරි අහගන්න මොනවා හරි ගැටලු තියෙනවා ඔය අතරතුරේ අහන්න. මම ඔයාලට පොයින්ට් එක සහ සිලබස් එකේ තියෙන තැන සහ ලියන විදිය තමයි කියන්නේ. තියරි මතක් කරලා දෙන්න එක නෙවෙයි. මිදුණු යෝගට් සෑදීමේ ක්‍රියාවලිය විස්තර කරන්න කියලා තියෙනවා. හරි එතකොට ඔයා ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ මිදුණු යෝගට් කියන්නේ මොනවද කියලා. මිදුණු යෝගට් නැතුව තවත් යෝගට් ಜಾති තියෙනවද? ඔව්ලමයි තියෙන්නේ. පානීය යෝගට් තියෙන්නේ අර ලස්සන්ට පානීය යෝගට් තියෙනවා. අනේ පානීය යෝගට් තියෙනවා. මේ දැන් ඔයා කොහොම හරි ළමයි විභාගේ දක්වා මේ ට්‍රැක් කොහොම හරි ට්‍රැක් එකේ යන්න ඕනේ ඉතින් ඈ. එහෙම නැතුව ඔයා හුදකලා වෙලා කවුරු හරි විභාග ලියන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම කරන්න බෑ ඉතින්. හරි දැන් ඕන් ලංකාවේ අනිත් ළමයි ටිකත් හුදකලා වෙලා එහෙම ඉන්නවනම් ඔයාලත් හුදකලා වෙලා පාඩම් කරාට ප්‍රශ්නයක් නෑ. මොකද තරඟ විභාගයක් නෙමෙයි. දැන් බලනකොට සමහර ළමයි වෙනදටත් වඩා වැඩ කරනවා. සමහර ළමයි වැඩ කරලා නැහැ. දැන් විභාගේ කල් ගියාකට මුන් ෆෝම් වෙනවා. ඕම් වැඩ කරන්න පටන් අරගෙන. ඒතකොට ඔයාලට අවාසි වෙයි. ඔයාලා නිහඬ වුණොත් එහෙම. ඒ නිසා ඉතින් මේ වෙලාවේ ළමයි රටේ තියෙන තත්ත්වයක් එක්ක ළමයි හැමෝටම ප්‍රශ්න. ගොවීන්ට එහෙම ප්‍රශ්න. දැන් මම කියන්නේ මම මේ ඔයාගේ විභාග කල් ගියක මම සාධාරණීකරණය කරන එක මේ කරන්නේ. හරිද? එහෙන් ජනාධිපති ෆේල්. හරිද? ඒ කියන්නේ හැමෝටම ප්‍රශ්නනේ ළමයි. ඒ කියන්නේ දැන් ඔයාගේ විභාග කල් ගියක අසාධාරණ වුණාට ඔයාට ඒකට පේස් කරන්න වෙනවා. ඒතර සමහර අයට ඒකේ උනන්දුව නැති කරගෙන හරියන්නේ නැහැ ඉතින් ඈ. උනන්දුව අඩු කරගෙන එහෙම හරියන්නේ නැහැ. ඔයා වැඩිපුරත් එක්ක වැඩ කරන්න. නමුත් අනිත් අයත් වැඩ කරනවා ළමයි. දැන් මම ඔය ලංකාවට එම සාමාන්‍යයෙන් ඔය සැලකිය යුතු ගුරුවරුන්ට කතා SFT එහෙම කතා කරලා බලනකොට ඒගොල්ලන් වැඩ කරන සමහර අය වැඩිත් කරලා. සමහර අය. ඒතකොට ඒකත් එක්ක ඔයා ඒකත් එක්ක ඔට්ටු වෙන්න වෙනවා. මොකද ඔයාට විභාගෙට හරියට පේස් කරන්න නම්. හරි ඒ නිසා මොකද මේ A level කියන කතන්දර ඉවර කරලා දාන්න මොකද ලංකාවේ හැමෝටම මේක අවශ්‍ය ප්‍රශ්න. ඒතර ඔයාලටත් ඉතින් ඒක අපිටයි හැමෝටම පොදු එකක් නේ. උඩ ඉඳලා පල්ලෙහාටම. එතකොට මේ විභාග කල් ගියේ එකේ සාධාරණකම් හොය ඉඳලා වැඩක් නැහැ මේ වෙලාවේ. ඔයා විභාගයට ලැහැත් වෙන එක තමයි එහෙනම් කරන්න ඕනේ. එතකොට එහෙනම් මේ මිදුණු යෝගට් ක්‍රියාදෙන ක්‍රියාවලියේ මේ ඔව් දැන් මෙතන ආහාර පරිරක්ෂණය ගැන නෙවෙයිනේ අහලා තියෙන්නේ. මේ එතකොට ආහාර පරිරක්ෂණය ගැන ඔයා ලිව්වොත් වැරදි. මොකද ආහාර පරිරක්ෂණය ගැන නෙවෙයි ඔයාගෙන් අහලා තියෙන්නේ. ඒතර ඒක ලියන්න බෑ. එහෙම එකක් මෙතන අහලා නැහැ නේ. ඔයාගෙන් අහලා තියෙන්නේ ආහාර නරක වීම ගැන. ඒතර ඒක තමයි ඔයා ලියන්න ඕනේ. ඒ ඇස්සේ ළමයි මේ වෙදර් රිපෝටුයි මේ එංගලන්ත මහරජනත් වෙනවා ඒ ඇස්සේ. හරි අහගන්න. මේ දැන් බලාගන්න. මේ ඊළඟ කතන්දරේ එහෙනම් මේ මිදුණිය දැන් මේ වගේ ඔය කියනු
උත්තරේ ලියනකොට දැන් මේ ලැක්ටෝබැසිලස් බල්ගාරිස් ඒ නම් ටික අනිවාර්යෙන් ලියන්නත් ඕනේද? එහෙම නැත්නම් එකක් ලියුවොත් මදි වෙයිද? ඔව් ඒක මම කියන්නම්. මේ අහගන්නු. මේ දැන් මිදුණු යෝගට් සෑදීමේ ක්‍රියාවලිය විස්තර කරන්න කියලා තියෙනවානේ. එතකොට අපි ඉස්සෙල්ලම මේකේ හැඳින්වීම ලියන්න ඕනේ. ඇත්තටම මම මෙතන මේ සුදු ජීවීන් ටික දැම්මේ නිකන්. හරිද? ඔතන සුදු ජීවීන්ගේ නමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දැම්මේ ඉතින් ඔයාලට මේ මම විස්තර කරන්නනේ මේ හදන්නේ. දෙකට සර් ආහාර පරිරක්ෂණයේ දෙකට. ඒ කියන්නේ ඔය දෙවෙනි කොටසට මිදුණු යෝගට් කියන්නේ ඒකට ආහාර පර ඒක වැරදි. මෙතන ඔයා යෝගට් වලට විතරයි ફોකස් වෙන්න ඕනේ. ආහාර පරිරක්ෂණ මෙතඩ් එකකට යන්න බෑ. ඒ කියන්නේ පරිරක්ෂණයක් තමයි යෝගට් කියන්නේ. ඉතින් කිරිකල් තබා ගැනීම ක්‍රමයනේ ළමයි. එහෙම කියලා ඒක කියන්න බෑ. මේ ඔතන ළමයි මේ සුදු ජීවීන්ගේ මේ නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන. මම නිකන් ඒක දැම්මේ ඔයාලට මේක කියන්න ඕන නිසා. ඉතින් වියෝගත ප්‍රශ්නක වගේ ඔක අහයිනේ. ඔයා කියන්න ඕනි මෙතන මේ ලැක්ටික් අම්ලය පැසවීමට අදාළ බැක්ටීරියා පාවිච්චි කරලා ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරලා තමයි මේ යෝගට් හදන්නේ කියන මූලධර්ම. ඒ කියන්නේ ලැක්ටෝස් පැසවීමට අදාළ සුදු ජීවීන් භාවිතා කරලා මේ ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරලා ඉවරලා මේ යෝගට් හදනවා කියන එක තමයි මෙතන මූලධර්මය. මොකද්ද? ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරන. ඒක ලියුවනම් මෙතන ඇති ඈ. හරි. ඒක නිසා අරක උතන සුදු ජීවීන්ගේ බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. මොකද උතන හයිලයිට් කරලා තියෙන ක්‍රියාවලිය. ඒතර ඔයාගේ සුදු ජීවීන් එතන ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි වෙනත් ආකාරයේ රචනා ප්‍රශ්නයක් ඇහුවොත් ලියන්න ඕනේ. ඒ නිසා මේක මම නිකන් දැන් මේ විස්තර කරන්න ඕන නිසා. ඒතර ඒක බලාපන් මේ හරියට මාකෙන් ස්කීම් එක නෙමෙයි මම මේ දාලා තියෙන්නේ. හරි. එතකොට මේ ඒතර ඔය තුන්දෙනා කොහොමද ඉතින් මතක තියාගන්න ඕනේ. මොකද ව්‍යුහගත ප්‍රශ්නක වගේ ඇහුවොත් එහෙම අපේ සමහරලාට ස්පොට් ටෙස්ට් එක ඇහුවොත් ස්පොට් ටෙස්ට් එක වගේ අහනවා සමහරලාට. ඇත්තම යෝගට් එකක් තිබිලා ඒක ගැන ප්‍රශ්න අහනවනේ සමහරලාට ස්පොට් ටෙස්ට් එක. එතකොට මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. සා මේක මේ තුන්දෙනා ඉතින් කොහොමද අපි මතක තියෙන්න ඕනේ. මෙතෙන්දී ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔය යෝගට් සෑදීමේදී කිරි කැඩ ගැසීම සිදුවන ආකාර දෙකක් තියෙනවා. තාපය නිසා කැඩ ගැහෙන එකයි සුදු ජීවීන් නිසා ලැක්ටෝස් ලැක්ටික් වල pH එක අඩු වීම නිසා කැඩ ගැහෙනවා. ඒක මෙතෙන්ට අවශ්‍ය වෙන්නේත් නැහැ. විස්තරයට ඕනි ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරන සුදු ජීවීන් මගින් ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරලා තමයි මේ මිදුණු යෝගට් හදන්න කියන කතාව තිබ්බනම් ඇති. හරි. දැන් ඒක තිබ්බනම් ඒ විස්තරයට ලකුණු හම්බ වෙනවා හැදින්වීමට. හරි. ඊට පස්සේ මේ ක්‍රියාවලියනේ. ක්‍රියාවලිය ඉතින් ඔය මන් දීලා තියෙන පියවර ටිකෙන්. ඇත්තටම මේ යෝගට් හදන පියවර ටික නෙවෙයි තියෙන්නේ. ඉස්සෙල්ලම කිරි පෙරා ගන්න. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර ක්‍රීම් සෙපරේටර් එක ආධාරයෙන් මේ දේ ඉවත් කරනවා. හරිද? ඒ කියන්නේ යොදේ ඉවත් කරනවානේ. දැන් ලැක්ටික් අම්ල මගින් පැසවීමකින් සිදු කරන නිෂ්පාදනය. එතකොට භාගයටනේ. එතකොට ලකුණු ටිකක් අඩු වෙනවා. ලකුණු ඒක එහෙම ලියලා තිබ්බොත් 3ක් විතර අඩු වෙනවා. ලැක්ටෝස් ලැක්ටික් කතාව නැති නිසා. ලැක්ටෝස් කතාව නැහැනේ එතකොට. ඒක නිසා මේ එතකොට ලකුණු ටිකක් අඩුයි. එහෙමයි කැලි අඩු වෙනවා ලකුණු අඩු වෙනවා. හරි. එතකොට මෙතන මම මේ යෝගට් හදන ක්‍රියාවලිය ඔයාලට විස්තර කරන්න උත්සාහ කරන්නේ නැහැ. මම උත්සාහ කරන්නේ රචනා ප්‍රශ්නේ ඔයාලට ફોකස් කරන්න. රචනා ප්‍රශ්නට අදාළ කාරණා ටික ફોකස් කරන්න තමයි උත්සාහ කරන්නේ. හරි. එතකොට මේ යෝගට් හදන ක්‍රියාවලිය ළමයි මෙතන විස්තර කරලා තියෙන විදිහට නෙවෙයි ඇත්තටම ඔයා ප්‍රැක්ටිකල් එක දුන්නොත් හදන්න ඕනේ. දැන් ගිය අවුරුද්දේ ප්‍රැක්ටිකල් එකක් තිබ්බේ නැහැ නේද? ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ යෝගට් හදන්න ප්‍රැක්ටිකල් එක දුන්නා. ඒ වෙලාවේ යෝගට් හදලා පෙන්නන්න. දැන් ඊට අදාළව මම ඔයාලට ලස්සන ප්‍රැක්ටිකල් බුක් එකක් දෙනවනේ. ඒක මම අවුරුද්දෙන් අවුරුද්ද ඩෙවලොප් කරලා දෙන්නේ. මේ අවුරුද්දේ ඩෙවලොප් කරපු එකක් දෙනවා. ඒතර ඒකේ ස්ටෙප් 5ක් 6ක් තියෙනවා. ඒ 5 ආයේ තමයි ඔයා ප්‍රැක්ටිකල් එකේ කරලා ඉන්නේ. හැබැයි මෙතන දැන් උදාහරණයක් විදිහට ක්‍රීම් සෙපරේටර් කියන උපකරණය පාවිච්චි කරන්න දෙන්නේ නැහැ නේ ළමයි ප්‍රැක්ටිකල් එකට. ප්‍රැක්ටිකල් එකට ඔයාලට තියෙන්නේ අර උණු කරන ගමන් කිරි එක හැන්දෙන් යොදේ අයින් කරන්න. හරි. නමුත් දැන් මේ රචනා ප්‍රශ්නයක් විදිහට මේක ඇහුවොත් එහෙම ඔයා කියන්න ඕනේ මේ ක්‍රීම් සෙපරේටර් එකේ කතාව. භාවිතා කරලා මේ දේ මේකනේ මහා පරිමාණයෙන් කරනකොට කරන්නේ මේ දේ අයින් කරන්න. දැන් අතෙන්දී අපි කරන්නේ මොකද්ද? දැන් අපි සාමාන්‍ය විදිහට කරන්නේ අර රත් කරනකොට හැන්දෙන් ඉවත් කරනවා. ඒකත් ඔතන කියන්න ඕනේ. ඊට කිරි වලට සීනි මිශ්‍ර කරනවා. හරි. සීනි මිශ්‍ර කරලා රත් කරන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද ඔක 60ට සිසිල් කරලා තමයි ළමයි අර හයි වෙන්න දාන ජෙලටින් එක දාන්නේ. ඊට පස්සේ ආය 45ට කූල් කරලා තමයි මුහුන් දාන්නේ. මුහුන් කියන්නේ පරණ යෝගට් එකක් අපි මුහුන් විදිහට දාන්නේ. ඇයි මේ පරණ යෝගට් එකක් දාන්නේ? ඒ යෝගට් එකේ ඉන්නවා රුඩින් කිව්ව ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්ලා උන් ඉන්නවා. ඒතර ඒක නිසා පරණ යෝගට් එකක් දැන් 45ට සිහිල් කරලා දාන්නේ. උන්ට යෝග්‍ය උෂ්ණත්වය ඒක නිසා. ඊට පස්සේ අපි රසකාරක වර්ණක මොන හරි තියෙනවා නම් දාලා හොඳින් කලදලා මේ අර යෝගට් කෝප් වලට දාලා මේ pH අගේ ඕනනම් මැනලා හරිද කියලා බලලා මොකද කරන්නේ? අර බීජ ඖෂධ කුටීරයක් ඇතුලේ. ඒ කියන්නේ අර ඉන්කියුබේටරයක් ඇතුලේ පැය 4ක් විතර තියලා තියෙනවා. එතකොට යෝගට් එක සෙට් වෙනවා.
හරි ඊට පස්සේ තමයි ඒක අයින් කරලා ඉවරලා ප්‍රතිකරණය ගබඩා කරන්න ඕනේ. ඔන්න ඒ පොයින්ට් ටික තිබ්බනම් හරි ක්‍රියාවලියට. ওই ටික තමයි කියලා තියෙන්නේ. හරි දැන් මේක ඔයා ලියා ගන්න අවශ්‍ය නැහැ. මොකද මම මේක ඔයාලට දෙනවා කියලා කිව්වනේ. හරි ඒක නිසා මේක ඉතින් කොහොමත් වගේ තියරි නෝට් එකේ තියෙනවා. හරි ඕක තමයි ඔකට බලාපොරොත්තු වෙන්නේ. හරි අපි ඉතුරු රචනා ප්‍රශ්නෙත් බලලාම විභාගත ටිකට යන්න. මොකද දැන් ලංකාවේ දැනට මම මේකේ උත්තරේ ලියන විදිය විතරක් ඔයාලට කියන්නම්. ඕක හරි කෙටි උත්තරයක් ළමයි ඕනේ. ලංකාවේ දැනට ක්‍රියාත්මක ආහාර පනතේ ව්‍යුහය විස්තර කරන්න කියලා තියෙනවා. ඔයා මේකේ අර්ථ දැක්වීමට ලියන්නේ මෙන්න මෙච්චරයි. ලංකාවේ දැනට ආහාර සම්බන්ධ නීති රීති සකස් වෙලා තියෙන 1980 අංක 26 දරන ආහාර පනත මගින් එච්චරයි. ඊට පස්සේ මම ඔයාලට මෙතන විස්තරය කියන්න යන්නේ නැහැ ළමයි. ඕකේ ළමයි ප්‍රධාන කොටස් හතරක් තියෙනවානේ ආහාර පනතේ. ඔය ආහාර පනතේ ප්‍රධාන කොටස් හතරේ ප්‍රධානම කාරණේ මම ඔයාලට නෝට් එකට දීලා තියෙනවා. එතකොට ඒ කාරණා ටික විතරයි ලියන්න තියෙන්නේ. ඒතර රූල් 8කින් ඉත රූල් 5කින් 6කින් වැඩේ ඉවරයි. ආහාර පනත මොකක්ද කියලා ලියෝගේ සංශෝධන වුණා විවිධ අවස්ථාවලදී ඒ ටික අවශ්‍ය නැහැ. මොකක්ද දැනට ක්‍රියාත්මක වෙන ආහාර පනත කියලා ලියුවා හැඳින්වීමට 80 අංක 26 දරන ආහාර පනතනේ. ඒතර ඒක ලියුවා අංකෙත් එක්කම. ඊට පස්සේ ප්‍රධාන කොටස් 4 ලියුවා. ඕකේ දැන් ඕකේ ප්‍රධාන නිලධාරියා ළමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරනේ ඒවා ඔකට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ව්‍යුහය අහන්නේ. ආහාර පනතේ ව්‍යුහය. එතකොට ඒකේ අර ප්‍රධාන කොටස් 4 තියෙනවා. ඒ 4 ලියලා ඒ 4 මගින් කවර් වෙන එක තනි වචනෙන් ලියුවා නම් ඇති. හරි ඒක තමයි එහෙනම් ඒකට උත්තරේ ලියන විදිය. මේ ඊට එහා මම තියරි එක මේ වෙලාවේ විස්තර කරන්න අදහසක් නැහැ. හරිද? ඔයාලට මේ තියරි උගන්වනවා නෙවෙයි. ඒ වුණාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. දැන් අපි ඔහොමම කියලා යන් ව්‍යුහගතයකට. ව්‍යුහගතයකට යන් මේ ව්‍යුහගතයකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. හරි. දැන් එතකොට මේ මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. දැන් යන් සරලව බලමු ව්‍යුහගතයක. දැන් ඉන්ද්‍රිය ගෝචරතාවය ඇගීම සඳහා යොදා ගන්නා පරීක්ෂණ දැන් ඉන්ද්‍රිය දැන් ආහාර නිෂ්පාදනාගාරයක ළමයි හදන ආහාරය වෙළඳපොළට ඉදිරිපත් කරන්න සුදුසු මට්ටමින් තියෙනවද? ඒ වගේම මේ නිෂ්පාදනය වැඩි දියුණු කරන්න ඕනේ මොනවද අලුත් නිෂ්පාදනයක් හදුවාම ඒක හොඳයිද කියලා බලන ළමයි ඉන්ද්‍රිය ගෝචරතාව පැනල් එකක් තියෙනවා. ඔයා දන්නවා අඩු මේකේ 12 දෙනා ඉන්නේ. ඒක විද්‍යාගාරයක්. ඒ විද්‍යාගාරය ඇතුලේ තමයි අර ස්පෙෂල් පැනල් එකක් මගින් මේක කාලා හොඳද කියලා බලන්නේ. ඒ පැනල් එකේ ඉන්න විද්‍යාගාරයේ උෂ්ණත්වය සහ සාපේක්ෂාර්ථතාවය වගේ අහන්නේ. ඒතර උෂ්ණත්වය ළමයි 22යි 24යි සාපේක්ෂාර්ථතාවය 60යි. 2015 මාකින් ස්කීම් එකේ ළමයි උෂ්ණත්වය තියෙන්නේ 18යි 20යි අතර කියලා. 2015 එක්සෑම් එකේ ওই ප්‍රශ්නේම අහලා තිබ්බා. 2015 පාස් පේපර් එකේ විභාගගත පේපර් ප්‍රශ්නයක් විදියට. සාපේක්ෂාර්ථතාවය තියෙන 140යි. දැන් ඔයා කල්පනා කරන්න පුළුවන් හත්තිලාවේ මේ මාකින් ස්කීම් එකටත් වඩා වෙනස් උත්තරයක් සර් කියනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා. එහෙම තමයි 2020 මාකින් ස්කීම් එකේ ළමයි යෝකට ලකුණු දුන්නේ. 2015 මාකින් ස්කීම් එකේ අරකට ලකුණු දුන්නේ. මේ ඒතර ඕක තමයි හරි උත්තරේ. නැත්නම් මාකින් ස්කීම් එක සමහර අය බැලුවට පස්සේ හිතයි මේක පරස්පරයිනේ කියලා. ඕක තමයි හරි උත්තරේ. ඒතර ඕක තියෙන්න ඕනේ. ඒතර ලකුණු 3 ගානේ 6ක් තියෙනවා. හරි. දැන් මාකින් ස්කීම් එකෙන් බලලා කලබල වෙන්න එපා. 2015 21 හරියට තියෙනවා. හරිනම් මාකින් ස්කීම් වල එහෙම වෙන්න බෑ. ඉතින් කරන්න දෙයක් නෑ. ඒ වෙලා තියෙන්නේ වුණාට ඉතින්. හරි එහෙනම් මේ ඔන්න ඕක තමයි උත්තරේ වෙන්නේ. ලකුණු 3 ගානේ 6ක් තියෙනවා. උෂ්ණත්වය 22යි 24යි අතර කියලාම තියෙනවා. ඊට පස්සේ B වගාවට පස්සේ පක්ෂීන්ගෙන් සිදුවන හානිය අවම කර ඇති ක්‍රම දෙකක්. එතකොට ඔයාට ඉතින් නවීන ක්‍රම සෝ අසාම්ප්‍රදායික ක්‍රම හෝ මොනවල් ලියන්න පුළුවන් ප්‍රශ්නෙට ස්පෙસિෆයි කරලා නැහැ නේ නවීන ක්‍රමද සාම්ප්‍රදායික ක්‍රමද කියලා නෑ. ඉතින් ඔයාට ඕන එකක් එතකොට ලියලා දෙන්න. එකක් ලියුව හැකි දියහොල්මන. ඔය මන් දියහොල්මනේ රූපසරහනක් ඉස්සෙල්ලා දාලා තියෙන්නේ. අර උඩ ඉඳලා පල්ලෙහාට වතුර වැටෙනකොට ළමයි අර උණ බටේ දිගේ යන වතුර නිසා අර උණ බටේ පාත් වෙනකොට යට ගලක් හරි ටකරමක් වගේ එකක් තියෙනකොට ඒක වැදුනම සද්දයක් එනවා. දියහොල්මනේ. හරි ඔක වර්තමානයේ සමහර තැන්වල යූස් කරන එක සාම්ප්‍රදායික ඒක හරි. ඊට පස්සේ ඔය සාමාන්‍ය කුඹරට වලින් දැලක් දැම්මා. ඒක ලංකාවේ නම් අඩුයි වෙන රටවල් වල පාවිච්චි කරනවා. ලංකාවේ දානවා ළමයි අර පරණ කැසට් වල දැන් නම් ඒව නැහැනේ. අර පරණ කැසට් වල කැසට් පීස් වල තියෙන අර පටිය කන්න ඒක දානවා. ඒතර මොනරුන්ට එහෙම ලෑන්ඩ් කරන්න බෑවිලි. මේ මොනරු එහෙමත් ළමයි ඔයාලට හානි කරනවනේ. එතකොට උඩින් දැලක් දාන්න පුළුවන්. ඒක කියන්න පුළුවන්. ඊට අමතරව මේ පඹයත් හරි පඹයත් හරි ඒක වැරදි නෑ නේද? මේ කුරුල්ල බය කරන්නේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ ඔන්න ඔය වගේ දැලක් දාන්න පුළුවන්. ඕක ළමයි පරාසයක ඇතුලේ තියෙන උත්තරයක්. ඕකට ලොකු පරාසයක උත්තර ලියන්න පුළුවන්. ටකේ හරි. හරි අර හොල්ලන එක ඒක හරි. ඔය ඒක හරි.
ටකේ හරි මොකද මේ ඒක හරිනේ ඒක ඔය පාවිච්චි කරන්නේ. ඇත්තට මේක පාවිච්චි කරන එක නේ හරි. කුරුළු හරි. කුරුළු පාළුව හරි. ඒක පාවිච්චි කරන එකනේ. ඇත්තටම පාවිච්චි කරන එකක් මොනවද තියෙනවා නම් කියන්නේ. එතකොට මේ ඇත්තටම පාවිච්චි කරන වල කිරිකිත්තල හැම පාවිච්චි කරපුවා මොනවද තියෙනවනේ. සාම්ප්‍රදායිකව කියන්නේ. නවීන ක්‍රමත් හරි. එතකොට ඕන එකක් හරි. වර්තක ඕන එකක් කියන්නේ අර මේ සමහර පැතිවල සුලම් පෙති පාවිච්චි කරන බය කරන්න. හරි කොහොම හරි. ලියලා තව සැකසහිත උත්තර දෙනවා නම් කියන්නේ. හරි. අවට කැලෑ වැලි කිරීම කියලා ගන්න බෑ. ඒක වැරදි. මොකද අවට කැලෑ වැලි කරත් ඒක හරි තමයි. නමුත් සමහර කුරුල්ලෝ සේරු රංචු එහෙම ඉන්නේ සේරු කියලා කුරුල්ල జాතියක් ඉන්නේ මුන් එහෙම එනවා. ඒ උනාට කැලෑ වැලි කරා කියලා නෑ. ඒල සමහරලාට අර වීවපුරුවට පස්සේ ඔක්කොම ටික රංචු පිටින් ඇවිල්ලා කාලා යනවා සමහරලාට. නිසා ඒක එච්චර ස්පෙસિෆයි උත්තරයක් නෙවෙයි. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. රචනා ප්‍රශ්න කරා වෙනා ඒක ගැලපෙන. හරි ඒක නිසා ඩිරෙක්ට්ම උත්තරයක් එන්න ඕනේ. දැන් ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා ළමයි අධික ප්‍රෝටීන ප්‍රමාණයක් ඇති බව පෙන්වීමට නිෂ්පාදකයන් ආහාරයට එක් කරන සංයෝග දෙක. ඔයා මම කියන උත්තරේ මතම මේකට උත්තරේ මතම යැපෙන්න එපා. ඈ මේ බාහිර කාරණා ටික අල්ලගෙන එහෙම කරගන්න. දැන් මම බලාපොරොත්තු වෙන එක ප්‍රශ්නයක් කතා කරන ගමන් වටේ පිටේ ප්‍රශ්න දෙක තුනක්ම අල්ලන්න. හරි එතකොට මේ විභාගයට අවශ්‍ය ප්‍රයෝජන ලැබෙන්නේ. හරි දැන් ඔය අහන්නේ ළමයි ගොඩාක් වෙලාවට අධික ප්‍රෝටීන ප්‍රමාණයක් පෙන්වනවා කියලා පෙන්වන්න ඔය වැඩේ කරන්නේ කිරිපිටි වලට. දැන් අධික ප්‍රෝටීන ප්‍රමාණයක් තියෙනවා කියලා පෙන්වන්න ඔක එකතු කරන්නේ කිරිපිටි වලට නේ ළමයි. හරිද? එතකොට ඒක හරි. ඔය පෙන් කිරීම. හරි ඒක හරි. එතකොට සත්තුන්ට කන්න වෙනම තැනක් තියෙනවා. ඒක හරිනේ ඒක කරන්න පුළුවන් එක. එතකොට මේ කිරිපිටි වලට තමයි ඔය වැඩේ කරේලා. ඔය කිරිපිටි වලට ඇත්තටම වෙච්ච දෙකක් තමයි මම දාලා තියෙන්නේ. DCD සහ මෙලමයින්. චීනෙන් සහ නිව්සීලන්ත වලින් තමයි ප්‍රශ්නේ වුනේ. චීනෙන් ගෙනාපු කිරිපිටි වල සහ නිව්සීලන්ත වලින් ගෙනාපු කිරිපිටි ඇත්තටම මේ වැඩේ වෙලා තිබ්බා. ඒතර ඒගොල්ලන් ළමයි ඕවා නයිට්‍රජනීය සංයෝග. නමුත් ඕවා අපේ ඇඟට ගන්න බැහැ ළමයි. එතකොට ප්‍රෝටීන සඳහා පරීක්ෂණය කරොත් ප්‍රෝටීන වැඩි කියලා තමයි අපිට පෙන්නන්නේ. ඒවා උපක්‍රමශීලීව පාවිච්චි කරලා දැන් චීනෙන් නම් ළමයි දාලා තිබ්බේ ඔය ටික හිතලමයි. නිව්සීලන්ත වලින් නම් වැරදිලා දාලා තිබ්බේ. වැරදිලා කියන්නේ අර ගවයන්ගේ තනකොළ වලට දාලා තනකොළ හරහා තමයි කිරි වලට ඇවිල්ලා තියෙන්නේ. හරි DCD මෙලමයින් හරි. හැබැයි ඕවා දාපු තව සංයෝග තියෙනවා ඈ. ඒ නිසා ඔයා මොනවා හරි වෙන උත්තරයක් ලියලා තියෙනවා නම් මට කියන්න. හරිද? ওই දෙක තමයි පහුගිය කාලේ highlight වුණු දෙකක්. DCD සහ මෙලමයින්. ඒ නිසා ඉතින් මේ දෙක මත ඔයා යැපෙන්න දැනගන්න ඕනේ ඇහුවොත්. ඔක ඇත්තටම කිරිපිටි වලට අදාළ එකක්. ඒ අතන කිරිපිටි කියන වචනේ මම දීලා නැතුණා. හරි. ඊළඟට යෝගට් සෑදීමේදී මුහුණු ලෙස එකතු කරන දේ සඳහන් කර එකතු ඕකදී ළමයි පොඩ අහගන්න හොඳ නැහැ. මුහුණු ලෙස එකතු කරන දේ සඳහන් කර එකතු කිරීමට හේතුව ලියන්න කියලා තියෙනවා. එතෙන්දිත් ඔය උත්තර තුන බලාපොරොත්තු වෙන්නේ නැහැ ළමයි. මම ඒත් නිකන් දාලා තියෙන්නේ. ඔතෙන්දි මුහුණු ලෙස එකතු කරන්නේ ළමයි මේ යෝගට් එකක් එකතු කරන්නේ. සකස් කරන ලද යෝගට් එක. එතන පැරණි යෝගට් එකක් කියලා ලියන්න එපා ළමයි. ඒක කල්ලිකුත් තුනා කියන හැඟීම එනවනේ. එතකොට ඔයා කියන්න ඕනේ නිවැරදිව සකස් කරන ලද යෝගට් එකක් එකතු කරන්න. සකස් කරන ලද යෝගට් එකක්. එතකොට මේ යෝගට් එකෙන් එතන හේතුව අහනවා. හේතුව විදිහට කිව්ව හැකි ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරන සුද්ධ ජීවීන් ඉන්නවා කියලා. එහෙම නැත්නම් මේ සුද්ධ ජීවිගේ නමක් එතන කියලා තිබ්බ කමන්න. ඒක වැරදි කියන්න බෑනේ. මෙන්න මේ සුද්ධ ජීවීන් එකතු වෙනවා කියලා තිබ්බනම් හරි. දැන් නැත්නම් කෙටියෙන් ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් කරන සුද්ධ ජීවීන් එකතු කරන එක තමයි හේතුව. ඒක හරි. ඒතර අර මුහුම් එකතු කරනවා එකට උදාහරණයට යෝගට් එකක් නිදාන්න ඒකට ලකුණු 3යි. ඒකට හේතුව ලියනවට ලකුණු 3යි. හරි තේරෙන්නද එහෙනම් කියපේක? මුහුම් විදියට දාන්නේ අපි පරණ යෝගට් එකක්. මුං ගෙනත් දැම්මත් හරි කොහෙන් හරි නමුත් දාන්නේ යෝගට් එකක් නේ නිසා ඒක ලියන්න ඕනේ. දැන් මුණුන් සමහර තැන්වල ඉන්නවා මෙලදී ගන්නේ. හන්දිය කඩේ නෑ ඉන්න තැනකින් ගෙනලා දැම්මත් හරි. නමුත් දාන්නේ ඇත්තට මේ පරණ යෝගට් එකක් නිසා ඒක ලියන්න ඕනේ. හරි. ඊළඟට මේ කුකුළු පැටවුන් සහ බිත්තර රැක්වීමට අදාළ උෂ්ණත්වය වෙනම සඳහන් කරන්න කියලා තියෙනවා. මේ අහන්නේ ළමයි දැන් කුකුළු පැටවුන් රැක බලා ගන්න ව්‍යුහය මොකද්ද? ඒ ව්‍යුහයට දෙන නම තමයි බ්‍රූඩරේ කියන්නේ. බිත්තර රැකවන්න ගන්න ව්‍යුහය මොකද්ද? ඉන්කියුබේටර්. බීජ ඖෂධ කුටීරේ. හරිද? ඔන්න ඔය දෙක ඇතුලේ තියෙන උෂ්ණත්වය තමයි වාගෙන් අහන්නේ. හරිද? කෙටි උත්තරයක් තියෙන්නේ. දැන් කුකුළු පැටවුන් රැකවා ගන්න අදාළ උෂ්ණත්වය තමයි ළමයි 34යි 31.4යි අතර ඔය විදියටම තියෙන්න ඕනේ. ආයේ මේ පරාසවල් ඔය පරාසය ඔය විදියටම තියෙන්න ඕනේ. මොකද සිලබස් එකේ ඔය විදියටමයි තියෙන්නේ. ඔයත් ඔය විදියටම තියෙන්න ඕනේ. කුකුළු පැටවුන් රැක බලා ගන්න එකේ ඒ කියන්නේ බ්‍රූඩරේ උෂ්ණත්වය තමයි 34යි 31.4යි අතර.
ඔයා මේ බිත්තර රක්කවන්න ගන්න view හරිද? ලැක්ටික් අම්ල රසයම වේගවත් කිරීම කියන කමක් නැහැ ඒක ඉතින් හරි කමක් නැහැ ඒකට. ඊට පස්සේ ඔයා මේ බිත්තර රක්කවන්න දාලා උෂ්ණත්වයට සුද්ධ ජීවි ඝනත්වය වැඩි කරනවා කියන එක බෑ. එතකොට වැරදිනේ අපි දන්නේ නැහැ මොන සුද්ධ ජීවිද කියලා. සල්මොනෙලාද කියලා දන්නවනේ. ඒ නිසා මේ අපිට ලෙඩක් හදන සුද්ධ ඒ නිසා අර කතාව කියලා තියෙන්න ඕන. ඒ කතාවට අදාළ සුද්ධ ජීවි ඝනත්වය වැඩි කරනවා කියන කතාව ඈ. ඒතර එහෙම බෑ. ඒව හදාගන්නේ අඩුපාඩු. ඕන නිසා තමයි විභාග ලකුණු අඩු වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ මේ ඊළඟ එක මොකද්ද? ඔය ඉතින් කොහොම ලියුවම හරි. දැන් මේ ඉතින් මේක දෙපැත්ත මාරු කරලා ලියුවයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. එච්චරම ඔයාලා මේ බ්‍රෝඩ් වෙන්න එපා. ඒ කියන්නේ මේ එච්චරම ස්පෙસિෆයි වෙන්න ඕනේ නැහැ අපි. දැන් 34යි 31.4යි කියන එක 31.4 ඉස්සෙල්ලා ලියලා පස්සේ 34යි කියලා ලියුවා. ඒ හරි. එච්චරම මේ අපි මේ දැන් ඔය විවගත එක මම ඔයාලට හයිලයිට් කරලා කියනවානේ පොඩ ස්ට්‍රික් බලනවා කියලා. එච්චරම ස්ට්‍රික් හිතන්න එපා ඉතින්. හරි ඊට පස්සේ දැන් අනිත් එක අහන්නේ ඔය බ්‍රූඩරේ ඇතුලේ උෂ්ණත්වය. කුකුළු පැටවුන් රක බලා ගන්න එක. ඔක පැටලෙනවා සමහර අයට. ඒකයි මම දෙක එකටම දුන්නේ. හරිද? ඊළඟට මේ ඊළඟ එක තමයි දැන් ඔය කිව්වේ කුකුළු පැටවුන් රක බලා ගන්න තැන උෂ්ණත්වය. ඊළඟ එක තමයි වාගෙන් අහලා තියෙන්නේ බිත්තර රක්කවන තැන උෂ්ණත්වය. ළමයි බිත්තර රක්කවන තැන උෂ්ණත්වය ගොඩාක් උතන දීලා තියෙනවා. ඔය සිලබස් එකේ තියෙන එකමයි මම ඔයාලට කොපි පේස්ට් කරලා මෙතන දාලා තියෙන්නේ බලන්න. හැබැයි එක මම කියන එක අහගන්න. ඔය සමහර බිත්තර රක්කවන තියෙන ළමයි ඒකේ ෆෑන් එකක් නැහැ. ෆෑන් එකක් නැති එකේ උෂ්ණත්වය ළමයි 37.8 39.2යි. ඉතින් ඔයා ඒ කතාව ලියලා තියෙනවා නම් ඔය උෂ්ණත්ව පරාසයත් එක්ක හරි ලකුණු දෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා කෘත්‍රිම වාතයේ සපයන එක. ඒකේ 37.5 37.8යි. ඒකත් ඔයා හොමම ලියලා ලකුණු දෙනවා. බෑ ඔය මොකෝවත් නැතුව ඔයා ඇවරේජ් ඩිරෙක්ට් අගය 37.8 කියලා ලියලා තියෙනවා නම් ලකුණු දෙනවා. හරි 37.8 උෂ්ණත්වය. එතකොට ඒක තමයි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. 37.8 උෂ්ණත්වය බලාපොරොත්තු වෙන. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ලකුණු 3යි උඩ එකට 3යි 6යි. හරි ඔය දෙක පැටලෙනවා ගොඩක් අයට. බ්‍රූඩරේ ඇහුවාම විභාගෙටත් අහන්නේ පටලවල. බිත්තර රක්කවන එකයි කුකුළු පැටවුන් රක්කවන එකයි දෙන්න පැටලෙනවා. එහෙනම් ඔන්න ඒක ඉස්සෙල් මම ඔයාලට හයිලයිට් කරලා පෙන්නුවා. පටලන්න එපා ඈ. දැන් බ්‍රහ්මවර්ණයක උනත් ඇහුවොත් බිත්තර රක්කවනේ උෂ්ණත්වය වන්නේ කියලා ඔයාලට මතක් වෙයි කුකුළු පැටවුන් රක්කවනේ උෂ්ණත්වය. ඒ දෙක පටල ගන්න නැතුව ඔයා හරි උත්තරේ තෝරගන්න දක්ෂ වෙන්නේ. ඔන්න දැන් මම මගේ ඩියුටිය මම කරා. ඔයා මතක තියාගන්න. හරි දෙක පටල ගන්න එපා. බිත්තර රක්කවන එකයි පැටවුන් රක්කව ගන්න එකයි දෙක. හරි ඊට පස්සේ ඊළඟ එක එළවලු වගාවක් සඳහා සාපේක්ෂාර්ථතාවයේ බලපෑම් තුන. ඔතන ළමයි අපි කාලගුණික විද්‍යා පාඩමේ කියන්නේ පළවෙනි පාඩමේ අපි ඉගෙන ගන්නවා. හරිද? මොකක්ද ඉගෙන ගන්නේ? සාපේක්ෂාර්ථතාවයේ ජෛව පද්ධති වලට බලපාන්නේ කොහොමද කියලා. ඒක ඔයාලට මතක් වෙන්න ඕනේ එතන. එතනදී අපි කතා කරන මේ සාපේක්ෂාර්ථතාවයේ කොහොමද ජෛව පද්ධති වලට කොහොමද බලපාන්නේ? අන්නේ එතන කතන්දර ටිකක් තමයි එළවලු වගාවක් කොහොමද? ඒක කතා හිතන්න ඕනේ නැහැ. භෝග විද්‍යාවට ළමයි සාපේක්ෂාර්ථතාවය බලපාන විදිය ලිව්වනම් ඔයා හරි. ඇයි භෝග විද්‍යාවට දාලා කාරණා ටික ඔක්කොම එළවලු වගාවට සාධාරණයි. එකක් තමයි වැදගත්ම දේ තමයි එළවලු වල නැවුම් බව ආරක්ෂා කරගන්න වැදගත්. බලන්න ওই කීල්ස් එක වගේ ෆුඩ් සිටි වල ඒ එළවලු ගබඩා කරලා තියෙන තැන සාපේක්ෂාර්ථතාවය වැඩි කරලා තියෙන නැවුම් බව ආරක්ෂා කරන්න. හරි ඒක. අනිත් එක තමයි එළවලු වල පරාගණයට වැදගත්. ඇයි අර පරාග වියලීමෙන් ආරක්ෂා කරනවා. වගාවක් සඳහා නේ පරාග වියලීමෙන් ආරක්ෂා කරන එක වැදගත් වෙනවා ඉතින් ඈ. එළවලු පරාගණය සඳහා. එළවලු දැන් ලංකාවේ නම් ළමයි කැරට් බීට් පරාගණය වෙන්නේ නැහනේ. පරාගණය වෙලා ලංකාවේ බීජ හදන්න එපා කැරට් බීජ් වල එහෙම හදන්නේ නැහනේ. ඒ වුණාට කරවිල වල එහෙම කරනවනේ. ඒ නිසා ඒ වගේ බීජ පරාග විනාශ නොවී තියෙන්න වැදගත්. ඊළඟට ඒ දෙවෙනි කාරණේ මම කිව්වේ ඔන්න මේ පරාග වේලීමෙන් ආරක්ෂා කරගන්න වැදගත් සාපේක්ෂාර්ථතාවය. ඊළඟ තමයි රෝග පැතිරීමට. මේක මේ බලපෑම් තුනක් නෑහන්නේ වාසිය අවාසි නෙවෙයිනේ. එතකොට රෝග පැතිරෙනවා සාපේක්ෂාර්ථතාවය වැඩි වුණොත්. ඒකත් එළවලු වගාවට වැදගත්. මොකද එළවලු භෝග අතර රෝග පැතිරීම වැඩි වෙනවා. සාපේක්ෂාර්ථතාවය වැඩි වුණොත්. මේ මේන් උත්තර තුන. ඔයිට අමතරව ඔයාලා මොන හරි ලියලා තියෙනවා නම් මට කියන්න. සාපේක්ෂාර්ථතාවය කොහොමද එළවලු වගාවට බලපාන්නේ කියලා. හරි ඒතර ලකුණු තුන ගානේ 9ක් තියෙනවා. 9ක් තියෙනවා.
හරි එහෙම මොනවාරි තියෙනවා නම් කියන්නේ. හරි ඊළඟට. දැන් ඔයා පාඩම් කරන ළමයෙක් නම් ළමයි පාඩම් කරන අතරතුරේ මේ වගේ ප්‍රශ්නත් කරගෙන යනකොට ඔයා මේක තුල පරිණත මිනිස්සෙක් බවට පත් වෙනවා. දැන් පාඩම් කරන chart එක මේන්ටේන් කර මේ ඊට පස්සේ මන් දීලා ඒක කියපු විදිහට මේන්ටේන් කර මේ ප්‍රශ්නත් කරනකොට එයා ඒ තුල පරිණත වෙනවා. හරිද? එහෙමනේ විභාගෙට ඉතින් රෙඩි වෙන්නේ ළමයි. ඉක්මනින් කුණු වීම. ඉතින් ඒක කියන්න ඕනේ එහෙම පොඩ්ඩක් ඉන්න මම පැහැදිලි කරන්නම්. RH වැඩි විට භෝග කුණු වීම. දෙකම තියෙන කුණු වීම කියලානේ. ඵල පැලීම වැළැක්වීමට. කුණු වෙන්නේ ළමයි පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. එකක් අහලා තියෙනවා කුණු වෙන එක පැල. පැල කුණු වෙන එක එළවලු කුණු වෙන එක. සාපේක්ෂාර්ථය වැඩි වුණා. ඒක වැරදි. ඒක වෙන්නේ තෙතමනේ වැඩි වුණා. තෙතමනේ එකක් සාපේක්ෂාර්ථය තව එකක්. හරි ජායගෝලයේ තියෙන තෙතමන ප්‍රමාණය තමයි. ඉන්න මම පැහැදිලි කරන්නම් මුල් අදින කතාවක් දැන් අහලා තිබ්බා එක්කනේ. දැන් දඬු කැබලි වලින් මුල් අද්දව ගන්න ළමයි සාපේක්ෂාර්ථය වැදගත්. ඒ කතාව හරි වුණාට ඔව් කමන්න එකට ලකුණු තියෙනවා. මොකද අපිට මඤ්ඤොක්ක වලට බතල වලට එහෙම මොක අදාළයිනේ. ඒතර ඒකත් අපි සලකන්න පුළුවන් නිසා දඬු කැබලි වලින් මුල් අද්දවන කතාව හරි. ඒක පරාගණේ කතාව හරි. ඒක මම කිව්වනේ පරාගණේ කතාව හරි. දැන් මම කිව්වා ඒක. උත්සේදනේ. අර තව මොකක් හරි එකක් උඩින් අහලා තිබ්බ පොඩ්ඩක් ඉන්න මම පැහැදිලි කරන්නම් කලබල වෙන්න බෑ. මේ හරි උත්සේදනය තමනවාරි තිබ්බනම් උත්සේදනයට බලපානවා තමයි. ඒක කියන්න ඕනේ. සාපේක්ෂාර්ථය වැඩි වුණාම උත්සේදනය අඩු වෙනවා. ඒක හරි. ඇයි වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි කියලා කියන්නේ ළමයි? අර භෝගයෙන් ජල වාෂ්ප ඉවත් වෙලා යන්න බෑ. ඒතර උත්සේදනය අඩු වෙනවා. ඒක හරි. ඒක හරි. එතකොට දැන් සාධාරණ උත්තර පහක් මම කිව්වේ. කුණු වෙන එක අපිට ගන්න බෑ. කුණු වෙන එක ගන්න බෑ. හරිද? එහෙනම් වැඩි විට එළවලු වියලීමට ලක් වෙනවා. බෑ. වැඩිපුර නැඹුරුත් කුණු වෙන පැත්තට වියලෙන පැත්තට නෙවෙයි. ඒ නිසා කුණු වෙන එක ටිකක් හරි සාධාරණයි. නමුත් ලකුණු නෑ. මොකද ඒක නිසා වියලීම කොහොමත් හරි. හරි. එහෙම තියෙනේම අහන්නේ. ඒතර හැමෝටම ප්‍රයෝජනවත් නේද? ඵල පැලීම වැළැක්වීමට හරි. මේක දැක්කේ නෑ ඉස්සෙල්ලා දාලා තිබ්බා. ඵල පැලීම වැළැක්වීමට. ඵල පැලෙන්නේ උෂ්ණත්වය වැඩි වුණාම. නමුත් සාපේක්ෂාර්ථය වැඩි වුණාම ඵල පැලීම යම් සීමාවක් නම් එනවා තමයි. නමුත් ඒක ඩිරෙක්ට් උත්තරයක් නෙවෙයි. ඵල පැලීම අඩු වෙන්නේ ළමයි උෂ්ණත්වය අඩු වුණාම. උෂ්ණත්වය අඩු වුණාම නෙවෙයි. ඒ නිසා ඒක ඍජු උත්තරයක් විදිහට අපිට ගන්න බෑ මේ ව්‍යුහගතයකට. රචනා ප්‍රශ්නයකට වගේ නම් ඔයාලට ලියන්න පුළුවන් කරුණ ලියලා විස්තර කරන්න. මේකට අර අපි අර ව්‍යුහගතයකට කෙලින්ම උත්තරේ බලන නිසා ඒකට ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා අතන මම මාගෙන ස්කීම් එකේ උත්තරම කෙලින් කියනවා ඉතින්. ඒකට ඊට අනුකූලව ඔයාලා සකස් වෙන්න. ඊළඟට කියන ජලයේ ආවිලතාවය මත්ස්‍ය වර්ධනයට බලපානුවේ කෙසේද කියලා. මේ එතකොට ආවිලතාවය කියන්නේ මොකද්ද ළමයි? වෙන වචනකින් කියනවා නම් බොරතාවයනේ. වැස්සට පස්සේ ඔයාගේ ගඟට වෙලා තියෙන්නේ ඒක. ඒතර ඔයාගෙන් අහන්නේ මේ ආවිලතාවයේ මත්ස්‍ය වර්ධනයට බලපානුවේ. ඒ කියන්නේ මේ ජලය බොර වෙන එක. දැන් ආවිලතාවයේ අර්ථ දැක්වීම මේකනේ ළමයි. මොකක්ද අර්ථ දැක්වීම? පියවි ඇසට නොපෙනෙන ඊතා කුඩා අංශු විශාල ප්‍රමාණයක් මගින් ජලයේ ඇති කර නොපැහැදිලි බව. ඒතර ගඟේ වෙන එකම විතරක් නෙවෙයි වෙන මොන හරි එකතු වෙලා වුණත් ජලය බොර වෙනවා නම් ඒ කියන්නේ මේක අර්ථ දැක්වීම අරක පියවි ඇසට නොපෙනෙන ඊතා කුඩා අංශු විශාල ප්‍රමාණයක් මගින් ජලයේ ඇති වෙන නොපැහැදිලි බව. ඔය ජලයේ පාඩමනේ නම. අපේ ජලයේ පාඩමේ ඔය අර්ථ දැක්වීම තියෙනවා. එතකොට ඒකේ දැන් ඕක නෙවෙයිනේ වාගෙන් අහන්නේ ඒක මත්ස්‍ය වර්ධනයට බලපාන්නේ කෙසේද කියලා. කාලගුණයේ පාඩමෙත් ඕක තියෙනවා. ජලයේ පාඩමෙත් තියෙනවා. එතකොට තැන් දෙකෙන් කෝක හරි මතක් වෙන්න ඕන. එකක් තමයි මාළුන්ගේ කරමල් ආවිර වෙන. පළවෙනි හානි. දෙවෙනි එක ඒකටම සම්බන්ධයි ශ්වසන අපහසුතාවය ඇති වෙනවා. මත්ස්‍ය වර්ධනයට බලපාන්නේ කෙසේද කියලා අහන්නේ. ඊට පස්සේ ඔය පොඩි අංශු වලින් ළමයි අර පතුරේ තියෙන බිත්තර ටික වහලා දානවා. බිත්තර වර්ධනයට බාධා ඇති වෙනවා. තව ඊළඟ එක තමයි මොකද්ද? මේ මත්ස්‍ය පැටවුන්ගේ වර්ධනයට බාධා ඇති වෙනවා. මේ මාළු පැටවු ටිකත් වැහිලා යනවා අර කුඩා අංශු වල. ඊළඟ එක අර ඔය පොඩි බොර වෙච්ච අංශු මත ඉන්නවා සුද්ධ ජීවීන් අධික. ඕන් ඔය සුද්ධ ජීවීන් මාළු ලෙඩ හදනවා.
ඇත්තටම ප්‍රධාන කරුණු පහ නම් ඔය පහනේ. සිලබස් එකේ highlight කරලා තියෙන කරුණු පහ ඔය පහ. රචනා ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. එතකොට ඔයා ඕකේ බලපානුවේ කෙසේද? ඔයාට නම් කරන්න කියලා නෑනේ ගොඩක් එකක් ලියලා තිබ්බනම් ඇති එතකොට. කරමල්, සොසන පහසුතා, ඊට පස්සේ සුදු ජීවීන් නිසා ලෙඩ හදන එක. තව එකක් ලියුව හැකි ඔයාට. මම කියන්නම් අහගන්න. මොකද උතන වාසිය වාසිත් නෙවෙයිනේ අහලා තියෙන්නේ. මේ හොඳට අහගන්න. ඔව් හරි. දැන් ඒක කියලා තියෙන එක්කෙනෙක්. මොකද තව මම කියන්න හදුව එක තමයි මත්ස්‍ය පැටවුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරගන්න. ඕක වැදගත් ඈ. ඇයි අර ලොකු මාළුන්ට අර කලපුවලනේ ළමයි ගොඩ ඔයා දැකලා තියෙන්නේ කලපුවල ජලයේ නිතරම ළමයි ඔය ආවිලතාවයට ලක් වෙලා තියෙන්නේ. අර කඩලාන සහිත පරිසරයේම ඔයාලා බෝට්ටුවෙන් පදින්න ගිහින් තියනවා නම් අර මාදුගංග එහෙම දැකලා තියෙනවා. එතකොට ඊතර ඒ හරියේ අර ලොකු මාළුන්ගෙන් චූටි මාළුන්ට ඒ කියන්නේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න වැදගත් වෙලා තියෙනවා ආවිලතාව. ඒක හරිය. ඒතකොට කරුණු 6ක් කිව්වා. ඔය 6න් එකක් තිබ්බනම් ඇති ඉතින් උතෙන්ට. උදෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා ඔය සෙජිතැට් මේ ආවිලතාවයේ මයින ක්‍රම තුනක් තියෙනවා ළමයි සිලබස් එකේ. එකක් තමයි සෙජිතැටිය භාවිතා කරන එක. ඊළඟට පාරදර්ශිතා නලය භාවිතය. ඔය වගේ ක්‍රම ටිකක් තියෙනවානේ. ඊට පස්සේ ආවිලතාව මානය භාවිතා කරන එක. ඕකේ සෙජිතැටිය භාවිතා කරනකොට දැන් මේ මනින විදිය මට මෙතන විස්තර කරන්න බෑ. ඒක රූප සරහනක්වත් එපායි. බෝඩ් එකකුත් මම පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ. හරිද? දැන් ඔය සෙජිතැටිය මගින් මනින්නේ ළමයි ආර සෙජිතැටිය ගිල්ලුවාම ආලෝකයේ විනිවිදන ප්‍රමාණය. ඒක ඔයා හිතන්න ඕනේ මම එකපාරක් කියනවා ඒක මම පස්සේ ප්‍රශ්නකට හරි දාලා විස්තර කරන්න. මේ අනික අට වෙලා තිබ්බොත් තමයි මේ ජලයේ පාඩම් හිටන් ඇදලා දානවා ඉස්සරහදී. හරි දැන් දැන් ඔය පහුගිය දැන් මේ අහනවා දැන් මම පහුගිය දවස්වල පොඩ්ඩක් වැඩ කරන එක පොඩ්ඩක් අඩු කරා රිවිෂන් එකේ. දැන් ගිය මාසේ මීට වඩා අපි වැඩ කරානේ. සතියේ දවස් 3ක් 4ක් විතර සමහර වෙලාවට. ඒක දැන් ආයෙ පටන් ගන්නවා අපි. එතකොට අවශ්‍යයට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. අපිට කරන්න වෙනවා අවශ්‍ය වෙනුවෙන්. මේ ගොඩක් අය ප්‍රිසක් වැඩ කරන්න ලැහැත්තිනේ. ඊට පස්සේ මේ මොකද්ද ඊළඟ කතාව. එතකොට මට ওই පාඩම් වුණත් මම ඒතකොට ඇදලා දානවා කෙලින්ම. එතකොට මේ අපිට අර ඒ වෙලාවේ මතක තියාගන්න මෙතඩ් එකට. එතකොට සෙජිතැටියෙන් එක මීටර වෙන්න ඕනේ. දැන් සෙජිතැටියේ ගොඩාක් යටට යනවා නම් යටට යනකම්ම පේනවා නම් ළමයි ඒකේ තේරුම හොඳට ආලෝකය යටට යනවා. අයි යටම පේනවා කියන්නේ ආලෝකය යටටම ගිහිල්ලානේ. ඉතින් හොඳට ආලෝකය යටට යනවා කියන ළමයි ආවිලතාවය අඩුයි. ඒ ආවිලතාවය අඩු නිසා ළමයි යට තියෙන දේක් පවා අපිට පේන්නේ. එහෙනම් සෙජි ගැඹුර වැඩි කියලා කියන්නේ අපිට ගොඩාක් යට පේනවා කියන්නේ. ගොඩාක් යට පේනවා කියන්නේ ආලෝකය ගොඩාක් යටට යනවා කියන එක කියන්නේ ආවිලතාවය අඩුයි. හරි ඒකට උත්තරේ ඒක කෙටියෙන්. එතකොට අපි අර විදිහට ඒක පස්සේ මම ප්‍රශ්නකට හරි දාලා විස්තර කරන්න. අර කාරණා හයෙන් එකක් තියෙනවනේ ලකුණු තුනයි. ඊළඟට මේ ඊළඟ කතාව ජලයේ ආවිලතාවයට හේතු තුනක් අහනවා. එක හේතුවක් තමයි ළමයි දැන් ඔයාලගේ පැත්තේ එහෙම ගංගා තියෙනවා. ගංගා ආවිලතාවයටපත් වෙලා තියෙන්නේ මොකක් නිසාද? පාංශු කාදනය නිසා. ඒක නිසා නෝ වහින වෙලාවට පාංශු කාදනය වෙනවා. තව එකක් කිව්වා කියලා තමයි කෘෂිකාර්මික ක්‍රියාකාරකම් වැඩි නිසා. ඔයාලගේ පැතිවල තේ අරවා මේවා වැඩි ඉන්නේ ළමයි. දැන් එක එක පැතිවල තියෙන එක එක කතන්දර. ආවිලතාවය අඩු වීමත් ලියන්න ඕනේද? ඒ කියන්නේ මේ උදේකටද ජලයේ ආවිලතාවය මසවද බලපානුවේ කෙසේද? එතන වැඩි අඩු කතාවක් කියලා නැති නිසා කැමැති උත්තරය ලියලා තිබ්බනම් හරි එතකොට. ඒක කොයි පැත්තටද කියන බලපාන්නේ නැහැ. දැන් මම මේ දැන් ඔය මට ඔය කරුණු කියන එක හොඳයි ළමයි. එතකොට මට යමක් ටච් වෙනවා. දැන් ඔය මේ කවුද මේ දැන් ඔය මගෙන් දැන් ප්‍රශ්නේ අහන්නේ මම එතකොට මම කලිනුත් මම ඔක මීටර කරගෙන හිටියේ. ඔයා මේ ප්‍රශ්නේ දිහා බලනකොට මේ ප්‍රශ්නේ හඳුනා ගැනීමේ එර එකක් තියෙනවා. ඒ කලිනුත් මම දැන් ඔයාගේ උත්තර මට මතකයි. කලින් මට ප්‍රශ්න අහනකොට දාන ඒවා. එතකොට ප්‍රශ්නේ හඳුනා ගැනීමේ වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද හදාගන්න. ඒක නිසා වෙන්න පුළුවන් ලකුණු අඩු වෙන විභාගය. හරිද? එතකොට දැන් එහෙම දැන් ඔය බලන්න උත්තර දානකොට මට සමහර අයගේ වැරදි අහුව වෙනවා. දැන් මම කාලයක් තිස්සේ ඔක දැක්කා. එතකොට අර ප්‍රශ්නේ හඳුනා ගැනීමේ වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද හරිය නිවැරදි කරගන්න වෙනවා. මේ මොකක්ද අහනවා කියන කරුණුද. හරි ඊට පස්සේ මේ ඊළඟට හරි මම මේක කියන්න. හේතු තුන තමයි මොකක්ද? එකක් තමයි නාගරික අපදාව. ඒක හරි. නාගරික අපදාවේ හරි. ඔය ටවුන් වල එහෙම ටවුන් වල ටික හේදිලා යන එක. අනික අධික ඇල්ගී වර්ධනය. ඒ අධික ඇල්ගී වර්ධන නුවර වැවේ එහෙම ආවිලතාවය තියෙන අධික ඇල්ගී වර්ධනය නිසා සමහරලා. හරිද? ඊට පස්සේ
අධික වර්ෂාපතනය වැරදි. ඉන්න මං කියන්නම් ඇයි ඒ කියලා. ඒව අහන එක හොඳයි ඈ. තව එකක් කියලා තියෙනවා මේ බලන්න දූවිලි අංශු සුළඟින් ගසාගෙන ජලාශය වලට පැමිණි. ඒක නම් හරි කියමු. කමන්න එක සිලබස් එකේ තියෙනවනේ පළවෙනි පාඩමේ. දැන් ඔයා හිතන්න මෙහෙම පට්ට ලොකු වනාන්තරයක් තියෙනවා. ওই පට්ට ලොකු වනාන්තරයේ ඇමසන් වනාන්තරය ඕක ඇතුලේ ජලාශයක් තියෙනවා. ඔය කැලේට අධික ලෙස ඇස්සයි කියලා. ඒ ප්‍රදේශයේ ළමයි ආවිලතාවය තියෙන ජලාශය නෑනේ. එහෙනම් ආවිලතාවය ඇති වෙලා තියෙන ළමයි ඇත්තටම අධික වර්ෂාපතනය නිසා නෙවෙයි කුෂිකාර්මික ක්‍රියාකාරකම් වැඩි වීම නිසා හා පාංශු ඝාතනය නිසා. ඒ වනාන්තරයකට ළමයි කොච්චර වැස්සත් ආවිලතාවය ඇති වෙන්නේ නැහැ. නිසා ඒක වැරදි ඒක නිසා. වැලිගොඩ දැමීම හරියන්නේ නැහැ වැරදි. පතල් කැනීම කටයුතු. ඒකත් ඍජු උත්තරයක් විදිහට ගන්න බෑ. පතල් කපන නිසා වතුර හේදලා යනවා තමයි. ඒක හරි. ඍජු උත්තරයක් විදිහට යෝගතයකට ගන්න බෑ. මම මේ කියන උත්තර මත ඔයා යැපෙන්න දැනගන්න ඕනේ. නාගරික අපදාවේ. නාගරික කැලිකසල එකතු වෙන එක. අර බේරවැවට එහෙම කොළඹ වෙලා තියෙන්නේ ඒකනේ. නාගරික කැලිකසල එකතු වෙන එක. ඊට පස්සේ පාංශු ඝාතනය. ඊළඟට කුෂිකාර්මික කටයුතු අධික වීම. යම් ප්‍රදේශ. අන්න ඒ හේතු මත තමයි යැපෙන්න ඕනේ. අධික සුළඟ හරි. අනුරාධපුර පැත්තේ එහෙම ආවිලතාවය තියෙන වැව්වල ඒක නිසානේ. ඒක හරි. එතකොට ඒ මත යැපෙන්න දැනගන්න ඕනේ. හරි වෙන උත්තර අපිට වක්‍ර උත්තර බාර ගන්න බෑ. මොකද ව්‍යුහගතයකට ඍජු උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා සිලබස් එකේ තියෙන උත්තර ටික ලියවනා ඉවරයි නේද? හරි. ඊට පස්සේ යන් ඊළඟ කතා කමන හරි තියෙනවා නේ උනාට කියන්නේ නැහැ. මම එක එක කිව්වට අහගෙන ඉන්න එපා කියන්නේ. ජලයට රතු සහ කොළ වර්ණයක් ලැබීමට හේතු වෙන්නේ කරුණු වෙනවා. සිලබස් එකේ තියෙන ඒ රතු වර්ණයක් ලැබෙන්නම අධික ලෙස යකඩ අයන එකතු වෙන නිසා. එහෙම නැත්නම් පෙරස් අයන. යකඩ කියන්නේ පෙරස් නෙලම. එකතු වෙන නිසා ඔයාලට මතක ඇති ගිය සතියේ අපි කතා කරා පස පාඩම යටතේ අර පස් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙලා පස රතු පාට වෙන්නේත් අර යකඩ නිසා. හරිද? එහෙනම් ඔය යකඩ නිසා රතු පාට ඇති වෙන්නේ එහෙනම් හේතුවක් වෙනවා. ඔතෙන්ට ළමයි ඔතන රතු පාට තියෙනවා කියන්නේ දැන් ඔයාලා අර රේල් පීල්ලක් ගලවලා දානවා වැවකට. ඒක රතු පාට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන රතු පාට වෙන්නේ අයන නිසා ඈ. අර යකඩ අයන දිය වෙලා තියෙන නිසා. කොළ ඇති වෙන්නේ ළමයි ඇල්ගී වර්ධනය නිසා. ඒ හේතු දෙක ලියන්න ඕනේ. දැන් කාට හරි ඕනනම් ලියුවාගේ ගාමන්ට් එකකින් වර්ණ එකතු වෙයි. ඒක වැරදි ඈ. ප්‍රබල හේතු දෙක ලියන්න ඕනේ. ඒක නයි ඉතින් කාට හරි ලියන්න පුළුවන් උත්තරේනේ. කාට හරි ලියන්න පුළුවන් ගාමන්ට් එකකින් කොළ පාට වර්ණක හේතුලා යනවා. ඩයි එක. ඒකත් හරි. එහෙමත් වෙන අවස්ථා තියෙනවා. නමුත් සැබෑ හේතුව සිලබස් එකේ තියෙන හේතුව ඔයා ලියන්න ඕනේ. ඒ අධික ඇල්ගී වර්ධනය. ඊළඟ නිසංග අර්ධසන්නායකයක් කියන්නේ මොකක්ද කියලා දැන් ඉලෙක්ට්‍රොනික පාඩම තමයි අපි ඉලෙක්ට්‍රොනික පාඩම මැදින් නවත්වන්නේ කතා කරන්න ගිහිල්ලා. ඒක අපි කතා කරන්න ඕනේ දැන් මේ විදිහට. දැන් මේ දවස්වල ඒක අපි එමුනොත් ඒක බෝඩ් එක පාවිච්චි කරලා උගන්වන වෙලාවක මම දැන් මේ සතිය ආයෙ කරන දෙක කරගෙන ගිහිල්ලා එකපාරක මැද නැවැත්තුවනේ. ඒක එනම් පටන් ආයෙ මේ කරගෙන යනවා දිගටම. මේ සතියේම ආයෙ කරනවා සෙනසුරාදා. පුළුවන් වෙලාව. හරි අහගන්න. මේ ඊට පස්සේ නිසංගාර්ධ සන්නායකයක් කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. ඒතර නිසංගාර්ධ සන්නායකයක් කියලා කියන්නේ වෙනත් මූලද්‍රව්‍යයක් එකතු නොවි සංසුද්ධ තත්ත්වයේ තියෙන අර්ධ සන්නායක. ඒ කියන්නේ සිලිකන් නම් සිලිකන් කෑල්ලක් විතරයි. ජර්මේනියම් නම් ජර්මේනියම් කෑල්ලක් විතරයි. හරි ජර්මේනියම් කෑල්ලක් විතරයි. එතකොට මේ නිසංගාර්ධ සන්නායකයක් කියලා කියන්නේ වෙනත් මූලද්‍රව්‍යයක් මාත්‍රණය නොවි. ඒ කියන්නේ වෙනත් මූලද්‍රව්‍යයක් එකතු නොවි සංසුද්ධ තත්ත්වයේ තියෙන අර්ධ සන්නායකයකට තමයි නිසංගාර්ධ සන්නායකයක් කියන්නේ. ඕක ප්‍රතිවිරුද්ධක බාහ්‍ය අර්ධ සන්නායකය කියන එකනේ. බාහ්‍ය අර්ධ සන්නායකයක් කියන්නේ වෙන මූලද්‍රව්‍යයක් සුළු වශයෙන් එකතු කරපු අර්ධ සන්නායකයකට. ඕක මතක ඇති හිතලා කියලා හිතනවා මම හැමෝටම. ඒතර ඒකට ලකුණු 3යි. හරි. යන් ඊළඟ කොටසට ගැටලුවක් තියෙනවා නම් කාට හරි අහන්න. ඉලෙක්ට්‍රොනික පාඩම මට අමතකවත් වුණා. ළමයි ඒවා කවුරුත් මතක් කරන්නේත් නැහැ. හරිද? ඇත්තටම මට අමතක වුණා ඉලෙක්ට්‍රොනික පාඩම මම කරගෙන ගියා ඔයත් එක්ක කියලා. නැත්නම් ඒක මම දාගෙන කරනවා මේ අතරතුරේ දවස්. හරි අහගන්න. මේ හරිත නිෂ්පාදනයක් සඳහා උදාහරණයක් ලියා දක්වන්න කියලා තියෙනවා. හරිත නිෂ්පාදන කියන්නේ මොනවද? හරිත නිෂ්පාදනයක් කියනකොට ඔයාගේ ඔළුවට එන්න ඕනේ ළමයි පරිසර හිතකාමී නිෂ්පාදනය. නැත්නම් කොළපාට නිෂ්පාදනයක් නෙවෙයි. හරිත නිෂ්පාදනයක් කියලා කියන්නේ පරිසර හිතකාමී නිෂ්පාදනය. සිලබස් එකට සම්බන්ධ උදාහරණය තමයි ළමයි ඊකෝ කොලිෆෝම් මගින් දි รา පත් වෙන පොලිතින් නිෂ්පාදනය.
ඔය ඇමරිකාව එහෙම තියනවා ළමයි දි รา පත් වෙන පොලිතින් වල. ලංකාවේ නැතුව. ලංකාවේ තලතින් එකක් ආවා ඊට වඩා ක්වොලිටි එකක් තියෙනවා. අර කඩදාසි වගේ දි รา පත් වෙන එක. ඒ වගේම හොඳයි නේ ළමයි ඒක පරිසර හිතකාමී නිෂ්පාදනය. ඒක හරිද නිෂ්පාදනය? හරිද නිෂ්පාදනය? උදාහරණයක් වගේ අහන්නේ එහෙනම් දි รา පත් වෙන පොලිතින් කියලා දීපුවත් හරි. දි รา පත් වෙන පොලිතින් කියලා කිව්වත් හරි. ඒක තමයි එතකොට ඒකට උත්තරය. දි รา පත් වෙන පොලිතින්. ඕවා අල්ලගන්නේ නැහැ. මොකද මම දන්නවා ඔය කිව්වට ඔයාලා ඉගෙන ගත්තට ඔයාලට මතකත් නැහැ ඔය සිලබස් එකේ තියෙන්නේ කොහෙද කියලා. ගොඩක් අයට දි รา පත් වෙන පොලිතින්. හරි වෙන මොන හරි ලියලා තියෙනවා නම් මට කියන්න බලන්න. වෙන මොන හරි ලියලා තියෙනවා නම් හරිත නිෂ්පාදනය පරිසර හිතකාමී නිෂ්පාදන තව තියෙන්න පුළුවන් නම්. නිසා එහෙම මොන හරි තියෙනවා නම් කියන්න. ඒතර මට ඒක හරිද වැරදිද කියලා නොකී ඉන්න එපා. ඉතින් දැන් අර එහෙම වුණොත් මට වැරද්දක් තිබ්බොත් කිව්ව හැකිනේ ළමයි. දැන් එක දිගට අර මගෙන් ප්‍රශ්න අහනකොට මං කිව්වා එක්කෙනෙක්ගේ තියෙන වැරද්දක් එයාට ප්‍රශ්න හඳුනා ගැනීමේ දුර්වලතාවයක් තියෙනවා කියලා. මට කලින් කාලවලත් මතකයි. හරි අහන්න. ඊට පස්සේ එහෙනම් ඒතර අනිත් අයත් ඒ ප්‍රයෝජනෙ ගන්න. එතකොට මේ වැරද්ද මොනවා හරි තියෙනවා නම් අහලා ආයෙත් අර මැඩම් ආවා. හරි හද මේ ඊට පස්සේ කාලගුණික මධ්‍යස්ථානයක් ස්ථාපනයේදී සැලකිය යුතු කරුණු දෙකක්. ඒක නම් හරිය ලේසි ප්‍රශ්නයක් ළමයි මුල් කාලවල රචනා ප්‍රශ්නයක් විදිහට නිතර අහපු ප්‍රශ්නයක් ඕක පාස් පේපර් වල. පහු වෙන නම් ඇහුවේ නැහැ. මේ අවුරුද්දේදී අහන්න පුළුවන් සමහරවිට. හරිද කාලගුණික මධ්‍යස්ථාන ස්ථාපනය සැලකීමතර කරුණු. ගොඩක් තියෙනවා නේද මොන එකක් තමයි මේ විවෘත ස්ථානයක් වෙන්න ඕන. තව එකක් බාහිර බාධක වලින් තොර තැනක් වෙන්න ඕන. බාහිර බාධක පවතින ස්ථානයක් නම් ඒකේ උස වගේ දෙගුණයක් දුරින් ස්ථාපනය කරන්න ඕන. එහෙම බෑ එහෙම බෑ. දැන් පරිසර හිතකාමී ගෘහ භාණ්ඩ කිව්වට ඒක බෑනේ. එතකොට දැන් මම ඔයාට කිව්වේ දි รา පත් වෙන ගෘහ පොලිතින් කියලා. ඒතර පරිසර හිතකාමී වෙන්නේ ගෘහ භාණ්ඩේ කොහොමද කියලා කියන්න ඕන. හරිද දැන් මම කියවනේ දි รา පත් වෙන පොලිතින් කියලා. ඒ වගේ අර කොහොමද හිතකාමී වෙන කතන්දරේ කියන්නේ. ඒ නිසා එහෙම බෑ. හරි ඒ වගේ අඩුපාඩු හදා ගන්න. හරි ඊට පස්සේ මේ එහෙනම් මොනවද මං කිව්වේ ඕ විවෘත ස්ථානයක් වෙන්න ඕනේ. බාහිර බාධක නැති තැනක් වෙන්න ඕනි. බාධක තියෙනවා නම් බාධකයේ උස වගේ දෙගුණයක් දුරින් මධ්‍යස්ථාන ස්ථාපනය කරන්න ඕනේ. තනිතලා භූමියක් වෙන්න ඕනේ. ජලය රැඳිලා තියෙන නැති ස්ථානයක් වෙන්න ඕනේ. ගම් වතුර වගේ ස්වභාවික විපත් නැති තැනක් වෙන්න ඕනේ. හරිද? ඊළඟට මේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වෙන්න ඕනේ. ජලාශයක් අසල නොවිය යුතුයි. ජලාශය අතර කලමුණ ගත්ත වරදිනවා. ප්‍රදේශය නියෝජනය කරන තැනක් විය යුතුයි. ඕන් ඔය කියපු උත්තර වලින් දෙකක් තියෙනවා ලකුණු 3 ගානේ 6යි. හැබැයි ඔය දැන් 9ම කියවන ළමයි ඔය 9න් එකක් දෙකක් තියෙන්න ඕනේ ඉතින්. තාම මොනවා හරි තියෙනවා නම් කියන්නකෝ ඔය එතනින් පිට තියෙන නම් විදියක් නැහැ උනා. මම 9ම කිව්වා. හරි ඔතනින් දෙකක් තියෙන්න ඕනේ 3 ගානේ 6ක්. ඔය තියෙන කාලගුණ මධ්‍යස්ථානයේ රූපසනහන. ඔතන අහන්නේ ළමයි සාම්ප්‍රදායික කාලගුණ මධ්‍යස්ථානයක්. ඇයි අපි ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරනකොට ඒක කරන්නේ කොහොමද කියලා ප්‍රදේශ ස්ථානික තෝර ගන්නකොට සලකන්නේ නැහැ ළමයි. ඒක සමහරලාට හිම කඳුවල පවා ගිහින් හිටවන. ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථාන. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ මේ අහන්නේ සාම්ප්‍රදායික කාලගුණ මධ්‍යස්ථානයක් ගැන කියලා. හරිද? හරි ලකුණු 3 ගානේ 6. ඊළඟට මට්ටම් ගැනීමේදී උච්චත්වය දන්නා ස්ථාර ලක්ෂයක් හඳුන්වන්නේ කෙසේද කියන්නේ. දැන් මේක වැරදි නම් පොල්ලකින්වත් ගන්න ඕනේ. මොකද ගිය සතියේත් කරන්නේ ළමයි ඔය ගණන් ටික හදනකොට. ඒ ගණන් ටිකෙත් ළමයි දැන් අපිට තව වැඩක් තියෙනවා. මොකද්ද මේ? අයි සමෝච්චකරණයේ කොටසේ අපි ප්‍රශ්න ටික කරේ නැහැ සිතියන් ඇඳලා. ඒකත් අපි කරනවා දැන් මේ දවසක. හරි මේ බුලන් වෙලාවක හාස්වරුක වගේ දාලා කරනවා. මේ මට්ටම් ගැනීමේදී උච්චත්වය දන්නා ස්ථාවර ලක්ෂයකට කියන ළමයි බෙන්ච් මාර්ක් එකක් කියලා. දැන් මෙතන අහන්නේ ස්ථානයක් තෝරගන්නකොට සලකා බලන්න ඕනේ නෙවෙයිද? මට වැරදුනාද? ස්ථාපනයේදී සැලකිය යුතු කරුණු දෙකක්. ඔව් ඒ කතන්දර ටික ඒකට ගැලපෙනවා. ඇයි ස්ථානයක් තේරීමේදී සැලකිය යුතු කරුණු ටික ස්ථාපනයේදී සැලකිය යුතු කරුණු විදිහට ගැලපෙනවා ඉතින්. ඇයි බාහිර බාධක වලට වගේ දැන් උදාහරණයක් විදිහට අර මේ කාල මොකද්ද වැවක් ගාව ස්ථාපනය නොකරන්නේ. ඒක ඉතින් ස්ථාපනයේ සැලකිලිමත් යුතු කරනවනේ ළමයි. හරි. ඒකම තමයි ඔය අහලා තියෙන වෙන විදිහකට. පළවෙනි එකට උත්තරේ ළමයි මේ මං කිව්වේ දි รา පත් වෙන පොලිතින් නේ. හරි. දි รา පත් වෙන පොලිතින්. හරි. ඊට පස්සේ මට්ටම් ගැනීම උච්චත්වය දන්නා ස්ථාවර ලක්ෂ්‍ය තමයි බෙන්ච් මාර්ක් එක.
BM කියලා ලියලා තිබ්බත් හරි. B capital B එක capital M එක ඒත් හරි. ඒකට වැරදි දාන්න බෑ. benchmark කියලා කිව්වත් හරි, පිල් ලකුණ කියලා කිව්වත් හරි. මේ ඔක්කොම සමාන වචන. බංකු ලකුණ කියලා කිව්වත් හරි. ඒක සමාන වචන. ඉංග්‍රීසියෙන් benchmark කියලා තිබ්බත් හරි. ක්ලියර් නේ හරි. ඒක නම් වර්ධින්න බෑ දැන් ගිය සතියේ ගන්නොත් හදුවන්නම. හරි ඊට පස්සේ අවම බිම්සක සීම හා ශුන්‍ය බිම්සක සීම අතර වෙනස ලියා දක්වන්න කියලා තියෙනවා. දැන් ප්‍රධාන බිම්සක සීමේ ක්‍රම දෙකයි ළමයි මොනවද? ප්‍රාථමික බිම්සක සීම සහ ද්විතීක බිම්සක සීම. ඉංග්‍රීසියෙන් කියනවා primary tillage and secondary tillage කියලා. හරිද? ප්‍රාථමික බිම්සක සීම කියලා ළමන් කියන ළමයි කැට පොඩි කරන. පස් පෙරලන එක. පළවෙනි රූප සටහන් දෙකේම තියෙන්නේ. පස් කපලා පෙරලන. ඒ ප්‍රාථමික බිම්සක සීම. හැබැයි ප්‍රාථමික බිම්සක සීම කරලා අපිට භෝග හිටවන්න බෑ. පස සියුම් තත්ත්වයටපත් කරන්න ඕනි. ඒ ඔය දෙවෙනි රූප සටහනේ තියෙන වගේ පස සියුම් තත්ත්වයටපත් කරන එක තමයි ද්විතීක බිම්සක සීම කියලා කියන්නේ. අපෙන් ඔය වගේ එකක් නෙවෙයි අහලා තියෙන්නේ. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? අවම බිම්සක සීම හා ශුන්‍ය බිම්සක සීම අතර වෙනස ලියා දක්වන්න කියලා. අපෙන් අහලා තියෙන්නේ ඒක අවම බිම්සක සීම හා ශුන්‍ය බිම්සක සීම අතර වෙනස ලියා දක්වන්න කියලා අහලා තියෙන්නේ. එතකොට ඔයා අවම බිම්සක සීම කියලා කියන ළමයි මුළු ෆීල්ඩ් එකටම ප්‍රාථමික බිම්සක සීම කරලා හරි ඒ කියන්නේ පස් පෙරලලා බීජ පැල හිටවන තැනට විතරක් ද්විතීක බිම්සක සීම කරනවා නම් ඒ අවම බිම්සක සීම. ශුන්‍ය බිම්සක සීම කියලා කියන්නේ මුළු ශේෂ්ත්‍රයටම බිම්සක සීම කරන්නේ නැහැ. පැල හිටවන තැනට හෝ පේලියට පමණක් ද්විතීක බිම්සක සීම කරනවා. ද්විතීක බිම්සක සීම කියන්නේ ප්‍රාථමික දෙන්න කරලා. තේරුණානේ වෙනස? ඔක ඇග්‍රි වලටත් තියෙනවනේ නම. දැන් ඇග්‍රි වලට තමයි වැඩ ඕක විස්තර කරලම තියෙන්නේ ගොඩාක්. ගොඩාක් විස්තර කරලා තියෙන්නේ ඇග්‍රි වලට. හරිද? ආම බිම්සක සීම කියලා කියන්නේ එහෙනම් මොකද්ද? අර බිම්සකස් කරන මුළු භූමියටම ප්‍රාථමික බිම්සක සීම කරලා බීජ පැල හිටවන තැනට විතරක් මොකද්ද? මේ බීජ පැල හිටවන තැනට විතරක් මොකද්ද කරන්නේ? ද්විතීක බිම්සක සීම කරනවා. ශුන්‍ය බිම්සක තියෙන්නේ ෆීල්ඩ් එකටම කරන්නේ නැහැ. හිටවන තැනට විතරයි ද්විතීක බිම්සක සීම කරන්නේ. ද්විතීක කියන්නේ එතන ප්‍රාථමික කරලා ඉවරලා තමයි ද්විතීක කරන්නේ. හරි ඕක තමයි වෙනස. හරි එහෙනම් ඒකට ලකුණු වෙනස ලියා දක්වන්න දෙකම ලියලා තියෙනවට ලකුණු තුනයි. ඒ භාගයට තිබ්බ බිංදුව. වෙනස කෙලින්ම අහනවනේ වෙනස කෙනෙකුට දෙකම ලියලා තියෙනවා. පටක රෝපණයේදී භාවිත කරන හෝමෝන තුනක් නම් කරෙහි කාර්යය ලියන්න කියනවා. එකක් තමයි ළමයි ඔක්සින මුල් අද්දව ගැනීම සඳහා. ඒකට මෙහෙම ලියුවා ඔක්සින වර්ගයක් කියලා තිබ්බත් ඒත් හරියයි. IAA ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් මුල් අද්දව ගන්න. නැප්තලින් ඇසිටික් ඇසිඩ් මුල් අද්දව ගන්න. ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ් ඒ කියන්නේ IBA මුල් අද්දව ගන්න. හැබැයි ඒක එක උත්තරයයි ඈ. දෙවෙනි උත්තරේ වා ලියන්න ඕනේ සයිටොකයිනින් අංකුර දික් කරගන්න. සයිටොකයිනින් වර්ගයක් ලියලා තිබ්බනම් මොකක් හරි හරියයි මොනවද සයිටොකයිනින් වර්ග? BAP බෙන්සයිල් ඇමයිනෝ පියුරින්. KIN කයිනයිටින්. TDZ තයිඩයිසුරෝන් ඊළඟට CAT ඒ සයිටොකයිනින් වර්ග ටික. මේවා දැන් මේ මං කියනවා වගේ කියන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලටත් ඈ. විවාහයට ඒකක් එහෙම එන ළමයිගේ ලක්ෂණය. ඔය වගේ හොඳට මතක තියෙන්න. හරිද? ඊට පස්සේ ඒකේ කාර්යය තමයි අංකුර දික් කරගන්න එක. ඊළඟට ගිබරෙලික් ඇසිඩ් එක ගිබරෙලික් අම්ලය. ඒක තව හෝමෝනයක් නේ. ඒකෙන් කරන්නේ අංකුර දික් කරන එක. සයිටොකයිනින් වලින් කරන්නේ අංකුර ගුණණය කරගන්න. තව එකක් කිව්ව හැකි මේ හරි ඔය තුන තමයි ඉතින් ප්‍රධාන තුන ඔය තුන ලියලා තියෙන්නේ. ඊස්ට්‍රජන් එහෙම වැරදි ඈ. ඊස්ට්‍රජන් වලින් කරන්නේ ඉතින් ඔය ලිංගික හෝමෝනයන්නේ. කාන්තාවන්ගේ ශ්‍රාවණ. ඒකෙන් වෙන වැඩ කරන්නේ. ඩිම්බ මෝචනය වගේ ටෙස්ටොස්ටෙරෝන් උත් වැඩි. ඒක පිරිමියාගේ ශ්‍රාවණ හෝමෝනය. දැන් ඒව ලියලා හරියන්නේ නැහැ. ශාක හෝමෝන ලියන්නේ. ශාක හෝමෝන තමයි බඩක රෝපණයේදී යූස් කරන්නේ. හරි එතකොට ඒ තුන ලියලා ඒකේ කාර්යයලා තියෙන්න ඕනේ. මේවා නම් අතිශයින්ම ලේසියි වේ. ඕවත් ඔයාලට වර්ධිනවා නම් ඔයා මේ කලබලයට විභාගයට රෙඩි වෙන්න මේ මාසෙට. මේ වගේ ලේසියවත් වර්ධිනවා නම්. හරි දුක් වෙලා වැඩක් නැහැ. දුක් වෙන නෙවෙයි කී තියෙන්නේ. වැඩි වැඩියෙන් විභාගයට මහන්සි වෙන්න. ඊළඟට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ජාතික මාත්‍රි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ළමයි SLS සහතිකය දෙනවනේ. එයා දෙන්නේ ඒක. ISO තුගෙම ගන්න පුළුවන් මොකද පර්මිෂන් දීලා තියෙන්නේ. හරි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ළමයි තත්ත්ව සහතිකයක් ගන්නකොට ප්‍රමිති සහතිකයක් ගන්නකොට සපුරන්න ඕනේ අවශ්‍යතා තුනක් තියෙනවා. තුනමයි තියෙන්නේ. දැන් සිලබස් එකේ ළමයි යෝගට් වලට ටිකක් වෙනම කියලා තියෙනවා. නමුත් ඒ ටික නෙවෙයි මේ අහන්නේ. පොදුවේ SLS සහතිකය ගන්නකොට සපුරන්න ඕනේ අවශ්‍යතා තුන. පොදුවේ ඕනෑම නිෂ්පාදනයක් සඳහා තත්ත්ව සහතිකයක් ගන්න ප්‍රමිති සහතිකයක් ගන්නකොට සැපයුතු අවස්ථා තුන මොනවද? මේ තුන ගැන දැනගන්න ඕනේ. එකක් තමයි මම කියන ටික අහගන්න. වාර්ෂික ආදායමෙන් කම්පැනි එකේ ඔන්න ඔය ගාන 100.05 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවන්න ඕනේ. නිකන් දෙන්නේ නැහැ නං ඒක.
ලොකු ආදායම් ලැබෙන කම්පැනි නම් ඔක ලොකු ගන්න. එහෙනම් එයා ඒ කම්පැනිගේ ඉන්කම් එකෙන් වාර්ෂික ආදායමෙන් වාර්ෂික ආදායමෙන් 0.05ක් ශ්‍රී ලංකා ප්‍රමිතියට ගෙවන. එහෙම වුණොත් තමයි දෙන්නේ SLS. අනිත් එක තමයි ළමයි අර දැන් ඔය SLS දෙනකොට බලන්නේ අවසාන නිෂ්පාදනයේ ක්වොලිටි එක නෙවෙයි විතරනේ බලන්නේ. නිෂ්පාදනය කියන්නේ ෆැක්ටරි ඇතුලේ වෙන වැඩ ටික දිහා එයා බලන්නේ නැහැ. යෝගට් එකක් නම් යෝගට් එක ක්වොලිටි නම් SLS දෙනවා. ෆැක්ටරි ඇතුලේ වෙන ටික බලන්නේ නැහැ. ෆැක්ටරි ඇතුලේ ජරා කොට හදනවත් දන්නේ නැහැ. එයාලා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කළමනාකරණ පද්ධති කියන්නේ ළමයි නිෂ්පාදන ක්‍රියාවලිය හොඳට වෙනවද කියලා බලන සත්‍ය සාධක. නැත්නම් කළමනාකරණ පද්ධති. HACCP වගේ ඒවා, GMP වගේ ඒවා, ISO වගේ ඒවා. එයාලා බලනවා නිෂ්පාදනාගාරය තුලත් හොඳයිද කියලා. එහෙනම් එයා දෙවෙනියට කරලා තියෙන්නේ කළමනාකරණ පද්ධතියක් ආයතනය තුල ක්‍රියාත්මක වෙන එක අනිවාර්යයි. එතකොට එයා SLS සහතිකය දෙනකොට අර කර්මාන්ත ශාලාව ඇතුලේ මොනවද වෙන්නේ කියලා බලන්න නැති වුණාට එයාලා පොඩි ඔප්ෂන් එකක් යූස් කරලා තියෙනවා. කළමනාකරණ පද්ධතියක් එයාලා අරන් තියනවාද කියලා HACCP වගේ. මොකද HACCP අරන් තියනවා නම් කළමනාකරණ අර කර්මාන්ත ශාලාව ඇතුලේ වැඩ ටිකත් ඕකේ. එහෙනම් මේ දෙවෙනි එක ඒක. ඊළඟ එක තමයි ළමයි. ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් දෙන ප්‍රමිති පිරිවිතර වලට. ඒ කියන්නේ මේ ඒවට අනුකූල වෙන්න ඕනේ. කන්ඩිෂන් ටිකක් කියනවනේ. නීති රීති ටික. ඔයා යෝගට් එක මෙහෙම හැදුවොත් තමයි දෙන්නේ කියලා එයා නීති ටිකක් දෙනවා. ඒ නීති ටිකට ඕකේ වෙන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි කාරණා. හරි. ඒක තමයි දැන් සිමෙන්ති වලට දෙනවනම්. හරි. සිමෙන්ති වලට තියෙන්න ඕනේ කන්ඩිෂන් ටිකක් දෙනවා. ඒ ටිකට අනුකූල වෙන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි කාරණා. ඔය තුන ලියලා තියෙන්න ඕනේ. ලකුණු 3 ගානේ 9. ඔය තුන ඇර වෙන මොකක්වත් තියෙන්න බෑ. ඉතින් ඔය තුනයිනේ තියෙන්නේ ළමයි. ඉතින් ඔය තුනම තියෙන්න ඕනේ. ඔක ඉතින් පොඩ්ඩක් එහෙම කරලා ලියලා තිබ්බනම් හරි ඔය අදහස එන්න. දැන් අර 0.5 එහෙම කතාව හරියටම තියෙන්න ඕනේ. නැත්නම් ඒ එහෙම තිබ්බ නැත්නම් ලකුණු නැහැ. ඔව් සයිටෝකයිනින් අංකුර ගුණනේ තමයි මම වෙන මොකක් හරිද කිව්වේ. මම වෙන මොකක් හරිද කිව්වේ. මම ගුණනේ කියන වචනේ කිව්වා දැන්. අංකුර කියන කතාව විතරයි මම කිව්වේ නැත්තේ. සයිටෝකයිනින් පාවිච්චි කරන්නේ අංකුර ගුණනේ සඳහා තමයි. ඒක හරි. මම ගුණනේ කියන වචනේ නේද කිව්වේ? ඒක නෙවෙයිද කිව්වේ? සයිටෝකයිනින් ගන්න ගුණනේ කිරීම සඳහා තමයි. ගිබරලික් අම්මේ ගන්න අංකුර දික් කර ගැනීම සඳහා. ඔක්සිජන ළමයි මුල්ලද්දව ගන්න. සයිටෝකයිනින් ගන්නේ අංකුර ගුණනය කරගන්න. ගුණනය කරන්නේ පළ ගන්න වැඩි කරගන්න ගුණනය කරනවා. ගිබරලින් ගන්නේ අංකුර දික් කරගන්න. ඒක හරි. ඒ ටික තමයි ඒතර උත්තර ටික වෙන්නේ. හරි. ඊට පස්සේ මොනවයි ගැටලුවක් වුණා නම් කියන්නේ ශ්‍රී ලංකාවේ පසුවස්සනු හානිය සාපේක්ෂව වැඩිම හේතුවක්. දැන් ලංකාවේ ළමයි පසුවස්සානිය හානිය දැවැන්ත විදිහට වෙන රටක්. පැපොල් වල එහෙම පසුවස්සනු හානිය 140ක් විතර. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 100ක් පැපොල් කැඩුවොත් කිලෝග්‍රෑම් 40ක් අපති. අපරාධ ළමයි අර ගොවින් මේ පොහොර එහෙම දදා පැපොල් වගා කරන්නේ. ඒ ඉතින් ළමයි කිලෝග්‍රෑම් 100කට 40ක් ලංකාවේ අපත යනවා. අඹත් ගත්තොත් ඒ ආසන්න, තක්කාලිත් ඒ ආසන්න. අන්නාසි වල නම් 118ක් විතර. ඒත් ඉතින් අපරාධ ළමයි කිලෝග්‍රෑම් 100ක් අන්නාසි කැඩුවොත් කිලෝග්‍රෑම් 18ක් අපත කියලා රටක් විදියට එන ගහන අපරාධ. අර දඹුල්ල මාකට් එක වටේ එකකින් බැලුවොත් හවසට මහා කිලෝග්‍රෑම් ගාණක් විසි කරනවා. හරිද? ලංකාවේ ප්‍රධානම හේතු දෙක මම ඔයාලට කියන්නම්. ඇහුවොත් උතන ප්‍රධාන කියන වචනේ දීලා ළමයි ඔයා ප්‍රධාන හේතු දෙක ලියන්න. මොනවද ඇත්තටම ප්‍රධාන හේතු දෙක? අපි ප්‍රධාන හේතු දෙකට විතරක් උතන ලකුණු දෙන්න. නැත්තම් ওই පසුවස්සන හානිය ලංකාවේ වැඩි වෙන්න ළමයි හේතු 100ක් වුණත් කිව්වේ. සිලබස් එකෙත් ගොඩාක් තියෙනවා. ඒතර ඔයා ප්‍රධාන හේතු දෙක ව්‍යුහගත එකේ ලියන්න ගන්න. මොනවද ප්‍රධාන හේතු දෙක? එක ප්‍රධාන හේතුවක් තමයි ළමයි මේ පසුවස්සනු තාක්ෂණය දුර්වලයි ලංකාවේ. අස්සනු නෙළුවට පස්සේ මේ ප්‍රධාන හේතු තුනක් විතර තියෙනවා. පසුවස්සනු තාක්ෂණය දුර්වලයි ලංකාවේ. අනිත් එක තමයි මේ ලංකාවේ අස්සනු ගබඩා කරන්න සීත ගබඩා නැහැ. දැන් ලංකාවේ ළමයි රජයට ගොඩාක් අය බල කරනවා දඹුල්ල මාකට් එක ආශ්‍රිතව කොළඹ මැනින් මාකට් එක දැන් එක තියෙන පැලිගොඩනේ ළමයි. ඒ ආශ්‍රිතව ළමයි මේ සීත ගබඩා පහසුකම් හදන්න කියලා. එළවලු ගබඩා කරලා තියෙනවා. ලංකාවේ හදන්නේ නැහැ ළමයි. ඒක ප්‍රධාන. එහෙනම් ගබඩා පහසුකම් නැති එක ප්‍රධාන හේතුවක් එකක්. අනිත් එක පසුවස්සනු තාක්ෂණය දුර්වලයි ළමයි. ඒ ළමයි අර නුවරේ ඉඳලා මේ තක්කාලි ටික එහෙමත් කියන නුවරේ නම් තක්කාලි නෑ. ලීග්ස් එහෙම ගේන්නේ තමයි නුවරේ ඉඳලා අර ගෝණි ගහලා ළමයි එක මතක පටවරන ගේන්නේ. ඒතර තාක්ෂණය දුර්වල. අනිත් ප්‍රධාන හේතුව ළමයි ලංකාවේ ප්‍රවාහන පහසුකම් දුර්වලයි ළමයි. ඒක ප්‍රධාන හේතුව. ඒ අර නුවරේ ඉඳලා ළමයි අර මේ දඹුල්ල දිහාට එළවලු ටික ගෙනනකොට අර වලවල් වල වැල්ලා එළවලු ටික උඩ ගිහිල්ලා බිම වැල්ලා අර වාහන ඇතුලේ මේවා පුරවලා ඕක තමයි ප්‍රධාන හේතුව. ලංකාවේ ළමයි පසුවස්සන හානිය වැඩි වෙන්නේ. ප්‍රවාහනයේ පහසුකම් දුර්වල එකයි
ගබඩා පහසුකම් නැති එකයි පසුවස්සන තාක්ෂණයේ දුර්වල එක. ඒ කියන්නේ අර හැන්ඩ්ලින් අප්සෙට් අසරණ වලට ওই ප්‍රධාන හේතු තුන මත ඔයා යැපෙන්න ඕනේ. තව ප්‍රධාන හේතුවක් වගේ දැන් ඊට අමතරව හේතු තියෙනවා ළමයි. අර එළවලු පළතුරු මත නැගලා යන එක, ඒ ලොරි වල එහෙම සේවක නැගලා යන්නේ. ඊට පස්සේ නිවරදිව හොදන්නේ නැති එක, නිවරදිව අසුරන්නේ නැති එක. හරිද? එක වෙනත් ඒවා කලවමේ දාන එක ඔය වගේ හේතු තියෙනවා. නමුත් ඒවා මෙතන ලකුණු දෙන්න බෑ. ව්‍යුහගත එක නිසා ප්‍රධාන හේතු තියෙනවා. හරි ඉතින් දැන් ගබඩා කිරීමට නිවැරදි ක්‍රමෝපායන් නැති එකට තමයි ඉතින් ගබඩා නැහැ කියලා මම කිව්වේ. මම කියප එකක් වුණේ ඒක හරියට. එතකොට ඔව් හරි ප්‍රවාහණය කතාව හරි. ඉතින් ඒක කොහොම කියලා තිබ්බත් හරි. ඉතින් ප්‍රවාහණය ගැන මම දැන් කිව්වනේ. ඉතින් ප්‍රවාහණය කතාවයි මේ තාක්ෂණය නැති එකයි ඒක හරි. ඊට පස්සේ මේ ගබඩා පහසුකම් නැති එකයි හරි. ඒ ගබඩා පහසුකම් නැති එක තමයි ප්‍රධාන හේතුව. කේරණ ටික ගබඩා කරන්න තියන්නේ. හරි. එහෙනම් ඒකට 3 ගානේ 6ක් තියෙනවා. දැනුම නොමැතිවීම කියන එක වැරදි. ඒක හරි. නමුත් මේක ප්‍රධාන උත්තරයක් නෙමෙයි දැනුම නොමැතිවීම කියන්නේ. දැනුම නැත්තේ දැනුම නැහැ කියන්නත් බෑ. දන්නවා ලංකාවේ මිනිස්සු මුන් කරන්නේ. ආකල්පවස. දැන් මුන්ට දැනුම නැද්ද අර මේ ගෝණි වල පටවගෙන එන්නේ නැතුව අර ප්ලාස්ටික් කූඩු වල අරන් ආවනම් මේක තැලෙන්නේ නැහැ කියන්නේ දැනුම තියෙනවා ඇත්තට. කරන්නේ ආකල්ප වල ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් කැමති නැහැ ළමයි මේ අර වගේ අරන් මේ වගේ කියන කැමති නැහැ. ඒගොල්ලන් කැමති කොහොමද අර මේ අර වගේ මළු වලම පුරවන් වෙන්න තමයි. හරිද? ඒක නිසා දැනුම නැහැ කියන එක ඍජු උත්තරයක් නෙවෙයි. හරි පොඩි එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් ඒක ඍජු උත්තරයක් නෙවෙයි. මේ තියෙන ළමයි ඉරිකේතාංකයක්. ඔව් හැම බාණ්ඩ එකම වගේ ওই ඉරිකේතාංකේ තියෙන. හැම බාණ්ඩ එක නෙමෙයි කියන්නේ සමහර ඒවා වගේ තියෙනවා. ඔය ඒක හරි. දැන් ඔය දාලා තියෙන එක හරි. මම ඒක කිව්වනේ තාක්ෂණික ක්‍රම අප්සෙට් කියලා. ඒක හරි. දැන් මේ ඉරිකේතාංකය කියලා කියන්නේ ළමයි රහස්‍ය භාෂාවක් වගේනේ හරියට. ඕකේ ඔන්න ඔය ඉරිවල පළලයි ඉරි අතර පරතරය යනුව තොරතුරු ගබඩා කරලා තියෙනවා මේ බාණ්ඩ එකේ. හරි එහෙනම් මේක මේ ගබඩ ඕක එහෙනම් රහස්‍ය භාෂාවක් වගේ හරියට. ඒ නිෂ්පාදනය ගැන තොරතුරු ගබඩා වෙලා තියෙන රහස්‍ය භාෂාවක්. ඕක කියවගන්නේ ළමයි බාකෝඩ් රීඩර් එකෙන්. ඉරිකේත කියවණෙන් තමයි ඕක කියවන්නේ. ඒකට අර බාකෝඩ් රීඩර් ගැල්ලුවාට පස්සේ මැෂින් එකට සම්බන්ධ වෙලා කියවන්න පුළුවන්. ඔයාගෙන් අහන්නේ ඔය බයිලා නෙවෙයි. ඉරිකේතාංකය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. මොකද ඉරිකේතාංකය කියන්නේ අර්ථ දැක්වීම තියෙන්න ඕනේ කිසි අඩුපාඩුවක් නැතුව. අර්ථ දැක්වීමනේ අහලා තියෙන්නේ. ඔයා ලියන්න ඕනේ තොග පාලනය සහ ගබඩා පාලනය. තොග පාලනය, ගබඩා පාලනය, තොග වෙළඳාම හා සිල්වර වෙළඳාමේදී නවීන ඉලෙක්ට්‍රොනික උපකරණ සමග ඇසුරුම සම්බන්ධ කරන කේතාංකයක් තමයි ඉරිකේතාංකය කියන්නේ. ඔක තියෙන්න ඕනේ. කෙටියෙන් මේක තිබ්බත් ඇති. මෙන්න මේ වචනේ තිබ්බත් හරි. නවීන ඉලෙක්ට්‍රොනික උපකරණ සමග හැබැයි අර උඩ ඒ වගේ එක වචනයක් හරි තියෙන්න ඕනේ. තොග පාලනය හරි, ගබඩා පාලනය, තොග වෙළඳාම, සිල්වර වෙළඳාම කියන එකෙන් එක වචනයක්වත් අඩු තරමින් තිබිලා. මෙන්න මේ වචනේ තියෙන්න ඕනේ මොකද්ද? නවීන ඉලෙක්ට්‍රොනික උපකරණ සමග ඇසුරුම සම්බන්ධ කරන කේතාංකය. ඕකේ ළමයි අපිට කැමති දෙයක් ඕකේ ගබඩා කර හැකියි. නිෂ්පාදකයාගේ නම, ගබඩාවේ කොච්චරක් තියෙනවද, ගබඩාවේ විකුණුච්ච ප්‍රමාණය කොච්චරද, ගබඩාවේ ඉතුරු ප්‍රමාණය කොච්චරද, අලෙවි මේ ඕඩර් කරන්න ඕනි ප්‍රමාණය කොච්චරද, නිෂ්පාදකයාගේ ලිපිනේ ඕන එකක් ඔක ඇතුලේ තියෙනවා. එකපාරක් අහලා තිබ්බ ළමයි ඉරිකේතාංකයෙන් දැනගන්න පුළුවන් තොරතුරු මොනවද කියලා විභාග ප්‍රශ්නයක්. මිලට ලකුණු දුන්නේ නැහැ ළමයි. මිලත් බලා ගන්න පුළුවන් ඒනට ඒකට ලකුණු දුන්නේ නැහැ. ඉතින් අපිට කැමති ඕන එකක් ඔක ඇතුලට දැම්ම හැකි. මේ කොහොම හරි ඒක ලකුණු දුන්නේ අර අර්ථ දැක්වීම තියෙන්න ඕනේ. ඒකට ලකුණු 3යි. දැන් මම කිව්වේ අර්ථ දැක්වීම ඒක තියෙන්න ඕනේ. හරි. මේ ඊට පස්සේ එනවා ඒකට ලකුණු 3යි. භාගයට තිබ්බොත් බිංදුව. ඔය මේ ප්‍රශ්නේ තියෙන ළමයි ඉලෙක්ට්‍රොනික පාඩමේ අන්තිමට. දැන් මම ඉලෙක්ට්‍රොනික එකේ දැන් ආයෙ කරගෙන යනවනේ ඔයාලට. තාම ওই කොටස මම දැන් දෙවෙනි පාර කතා කරනකොට කතා කරේ නෑ. සුද්ධ පාලන පද්ධතියත් ජෛව පාලන පද්ධතිය සඳහා උදාගැනීමේ වාසනාව. ඔක ළමයි මෙහෙමනේ. මම 2.50 කතාවක් වාඩ කියන්නේ. ඔයා දැකලා තියෙනවා පොඩි උන් සෙල්ලම් කරන කැරගෙන බෝනික්. ඒ කැරගෙන බෝනික් කැරගෙන ළමයි ඒක ඇතුලේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා. පොඩි චිප් එකක් ඇතුලේ. ඒකනේ එක කැරගෙන්නේ. කම්පියුටරේ ලියව පුංචි ප්‍රෝග්‍රෑම් එකක් ළමයි අර පොඩි චිප් එකේ ඇතුලේ රන් වෙනවා. ඒකනේ එක කැරගෙන්නේ ලයිට් පත්තුවේ. හරි ඊළඟට සමහර මේ ඔය සෙල්ලම් බඩු තියෙන පොඩි අයගේ මේ සෙන්සර් කාර්. හරි ඊට පස්සේ කතා කරන බෝනික්කෝ. ඒ වගේ අතර ළමයි පුංචි චිප් එකක් තියෙනවා. ඉතින් ඕකම පාවිච්චි කරන්න පුළුවන් ළමයි පොඩි චිප් එක කුකුළු ගොවිපලක් කන්ට්‍රෝල් කරන්න. කුකුළු ගොවිපලකට ආහාර ලබා දෙන්න.
කුකුළු ගොවිපළට ජලය ලබා දෙන්න පද්ධතිය ස්වයංක්‍රීකරණය කරනවා. ඒකේ වාසි තුනක් ඔයාගෙන් අහන්න. හරි මොකද්ද එකක් ලියන්න ඕනි මේ අවශ්‍යතාවය පරිදි පද්ධතිය සකසා ගන්න පුළුවන්. ඔය සිලබස් එකේ තියෙන වගුණේ මම දාලා තියෙනවා. ඊළඟට මේ සකසා ගැනීමට යන මුදල આવම. ඔය සුද්ධ චිප් එකක් ගණන් නැහැ. පළවෙනි එක නම් ලියලා හරියන්නේ නැහැ. සෙල්ලම් භාණ්ඩවල සිලු කුඩා ඉලෙක්ට්‍රෝන භාවිත කරන්න බෑ. ඒක ජෛව පද්ධතියට දාලා නැහැ. සෙල්ලම් බඩුවේ කියන එක. ඒතර තව එකක් කිව්ව හැකි එහෙනම් සකසා ගන්න පහසුයි. සැකසීම සඳහා යන මුදල අඩුයි. ඒ වගේම මේ සුද්ධ චිප් එකෙත් ගාණ අඩුයි ඈ. ඔක එච්චර ගණන් නැහැ. සුද්ධ චිප් එකේ ගාණ අඩුයි. ඊට පස්සේ මේ ශ්‍රම අවශ්‍යතාවය අඩු කරනවා. ඒ ස්වයංක්‍රීකරණය කරනවා ළමයි. ශ්‍රම අවශ්‍යතාවය අඩු කරනවා. සම්පූර්ණ පොඩි චිප් එකකින් ළමයි කුකුළු ගොවිපළ ස්වයංක්‍රීකරණය කරන්න. ඒක අපි බලනවා ඉලෙක්ට්‍රොනික පාඩමේ. ඒක ගොඩක් අයට මම උගන්වලත් තියෙනවා. ඊට අමතරව දැන් අපි ආයෙත් කතා කරගෙන යනවානේ. හරි එහෙනම් ඔන්න ඔය වාසි තුනක් ලියලා තියෙනවනේ. තාම මොනවා හරි ලියලා තියෙනවා නම් මම පොඩි විනාඩියක් වගේ දෙන්න අපිට ටක් ගාලා කියන්න. මොකද ඕකේ වාසිය හිතලා උනන් ලියන්න පුළුවන් ගොඩක්. ඔය භාවිතය තරම සංකීර්ණයි කියලා තියෙන ළමයි අවාසියක් විදියට මොකද IT knowledge එක ඕනේ ඔය වැඩේ කරන්න. ප්‍රෝග්‍රෑමින් පැත්තේ knowledge එක පාන ළමයි නැත්තම් ඔය කරන්න බෑනේ. අර IT දැන් ඒ level IT කරන අය මෙතන ඉන්නවනම් ඔය Python හරි මොන හරි language එකක් දාලා ඉන්න ඕනේ ලියන්න. ඒකයි මේ භාවිතය තරම සංකීර්ණයි කියන්නේ දන්නේ නැති උන්ට ලියන්න බෑනේ. හරි. ඊට පස්සේ රළු භාවිතය ඔක අපහසුයි අවාසි. හරි. මේක ලේසි ප්‍රශ්නයක් ඈ. ඔය ඇත්තටම කුකුළු ගොවිපළක් එහෙම ස්වයංක්‍රීකරණය කරන්න සුද්ධ පාලන පද්ධතියක් ගන්න එකේ වාසිය ඔය අහලා තියෙනවා. විතර උනන් ලියන්න පුළුවන් ශ්‍රම අවශ්‍යතාවය නැති කරනවා. හරි ඒ වගේ වාසිය තියෙනවා. හරි. ඊළඟට කාර්යක්ෂමතාවය වැඩි කමන්න එක හරි. ඒක හරි. මේ ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නට යන්න මේ තියෙන සුද්ධ චිප් එකක් ඈ. ඔය ළමයි ඇත්තටම සුද්ධ චිප් එකේ කේසින් එක. ඒ කියන්නේ ප්ලාස්ටික් ආවරණය. ඕක ඇතුලේ තමයි චිප් එක තියෙන්නේ. බාහිරින් දැක්කාම සුද්ධ පාලන පද්ධතියක් ওই විදිහට පේන්නේ. ඔයාගේ අර IC ඔයාට IC කියලාත් කියනවනේ අපි ඉන්ටර්ග්‍රේටඩ් සර්කිට්. ඔයාර කම්පියුටරේ මදර් බෝඩ් එකේ තමයි ඔය වගේ ඒවා තියෙන්නේ. හරි කම්පියුටර් මදර් බෝඩ් එකේ තියෙනවා. ඔක අපි ඉලෙක්ට්‍රොනික වලදී බලනවා. මේ සම්පත් අපතේ නොයාම නම් හරි. නමුත් ඒක ඩිරෙක්ට් උත්තරයක් නෙවෙයි. ඒ ඉතින් ජලය එහෙම ස්වයංක්‍රීකරණය කරාම අපතේ යන්නේ නැහනේ. නමුත් ඒක සුද්ධ පාලන පද්ධතියේ එතකොට වාසියකට යන්නේ නැහැ අපිට. ඒතකොට ඒක වෙන වාසියකට යන්නේ. සුද්ධ පාලන පද්ධතියක නිසා වෙන වැඩක් ඒක. ඒතකොට මේක තමයි සුද්ධ පාලන පද්ධතිය යන්නේ. මේක පාරක් ඔක විභාගයට දීලා නම් කරන්නත් තිබ්බා. මේ වගේ ගන්න නම් මෙතෙන්දිම කියන නම් කරන්න දුන්නොත් තමයි ඔය අංකෙත් එක්කම නම් කරන්න ඕනේ. දැන් විභාගයේ ට්‍රාන්සිස්ටරයක් නම් කරන්න දුන්නා කියන්නේ ඔයාලා හරියන්නේ නැහැ ට්‍රාන්සිස්ටරේ කියලා. ඔයා ඒකේ අංකෙත් එක්ක ලියන්න. හරි අපි ස්පොට් ටෙස්ට් වලදීත් ඒවා බලනවා. හරි ඊට පස්සේ ඊළඟට ජලය පාඩමින් අහලා තියෙන්නේ ජලයේ සත්‍ය වර්ණය යන කුමක්ද කියලා අහලා තියෙනවා. ජලයේ වර්ණ ප්‍රධාන ආකාර දෙකයි ළමයි. මොනවද? දෘශ්‍යමාන වර්ණය හා සත්‍ය වර්ණය. ඒක තමයි අමතක කරන්නකෝ. ඔය ජලයේ ළමයි තියෙන ජලය අපිරිසිදු වුණාම ජලයේ තියෙන අංශු වර්ග දෙකක් තියෙනවා. එක අංශු වර්ගයක් තමයි ජලයේ දිය වෙලා තියෙනේම අනිත් ඒවා තමයි මේ ගිලිලා තියෙනේ. ගිලිලා කියන්නේ අපි පාවිච්චි කරන වචනේ අවලම්බන වෙලා තියෙන්නේ. ඕන් ඔය ගිල්ල අවලම්බන වෙලා තියෙන අංශුයි දිය වෙලා තියෙන අංශුයි කියන දෙගොල්ලම නිසා ඇති වෙන වර්ණයට තමයි අපි කියන්නේ දෘශ්‍යමාන වර්ණය කියලා. ඒක පියවි හැට පේනවා. මේ සත්‍ය වර්ණය කියන එක ජලයේ පියවි හැට පේන්නේ නැහැ. ඒක අත දක්වන්නේ මෙහෙමයි. මෙහෙමම ඔයා ලියලා තියෙන්න ඕන. ජලයේ අවලම්බිත අංශු පෙරා ඉවත් කළ විට ජලයේ වර්ණයට තමයි සත්‍ය වර්ණය කියන්නේ. එහෙම තියෙන්න ඕනේ. නැත්නම් ඔයා ලියලා හරියන්නේ නැහැ මෙහෙම. දිය වූ ද්‍රව්‍ය නිසා ඇති වෙන වර්ණය කියලා තිබ්බොත් වැරදි. ඇත්තටම මේක නිසා තමයි ඇති වෙන වර්ණය තමයි. නමුත් ළමයි දිය වූ ද්‍රව්‍ය නිසා ඇති වෙන වර්ණය අර මේ දෘශ්‍යමාන වර්ණයටත් බලපාන. ඔතන මං කියපු වචනේම ඔයා ලියන්න ඕනේ මොකද්ද? අවලම්බිත අංශු පෙලා ඉවත් කළ විට ජලයේ වර්ණයට තමයි සත්‍ය වර්ණය කියන්නේ. ඕක පියවිහට පේන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හරිද? ඒ වගේම තමයි. මේවා හරි ලේසි පොයින්ට් එක. නමුත් ඒවා අඩිතක්සේරු කරොත් ඒකෙන් ගන්න පුළුවන් ලකුණු ටික පවා අඩු කර ගන්නවා. ඒක ජලයේ පාඩමේ කොටසක්. ඒකට ලකුණු 3ක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් කියන්න. ජල පොම්පයක් ක්‍රියාත්මක කළද පීඩනයක් වර්ධනය වීමට හේතු තුනක් තියෙනවා. දැන් ඔයාගේ ගෙදර වතුර මෝටරයක් තියෙනවා නම් ළමයි. ජල පොම්පයක් තියෙනවා නම් ඔයාලා දැකලා ඇතිනේ. ඒක වගා භූමියකට හරි ජලය දාන පොම්පයක් දැකලා ඇතිනේ. ඔතන කියන්නේ ළමයි පොම්පේ හොඳට වැඩ. ඒත් වතුරෙන් නෑ. ඒක ගැන ඔය කියන්නේ. පොම්පේ සුපිරියට වැඩ ළමයි වතුර එන්නේ. හේතු තුනක් අහන්න. පොම්පේ වැඩ පොම්පේ කිසි එර එකක් නෑ. ඔයාගේ භාෂාවෙන් කියනවා මෝටරේ වැඩ.
කිසි එරර් එකක් නැහැ වතුර එන්නේ නැහැ. හේතුව අහනවා. එකක් තමයි අර පාක පාටේ දක්වා තියෙන චූෂණ නලයේ වාතය පිරෙලා නම් එන්නේ නැහැ ළමයි. වාතය පිරෙලා නම් එන්නේ නැහැ වතුර. අනිත් එක තමයි ඔය පාක පාටේ හරි චූෂණ නලයේ හරි ජල කාන්දුවක් තියෙනවා නම් වතුර එන්නේ. එන්නේත් නැහැ ජල කාන්දුවක් තියෙනවා නම් වතුර එන්නේ. ඔය මැද තියෙන හේතු ටික. කොහෙන් මේ තව එකක් තියෙනවා ඉම්ප්ලයර් එක කරකවන දණ්ඩා පොම්පේ කොහෙන් හරි වතුර කාන්දු වීමක් තියෙනවා. ඒක ජල කාන්දු වීම. ඊළඟට මේ ඉන්ධන නල මාර්ගයේ වාතය පිරීම නම් හරියන්නේ නැහැ. උදේට කෙලින්ම පොම්පේ නවතිනවනේ ළමයි. ඒක හරියන්නේ නැහැ. උතන තව එකක් තියන්න පුළුවන් අපිට මේක. ජල මට්ටම පහළ ගිහිලා. ජල ලිඳ හිඳිලා ජල මට්ටම පහළ ගිහිලා. ඒකට පොම්පේ වැඩ වතුර එන්න විදියක් නැහැ ළමයි. ඉතින් ජල මට්ටම පහළ ගිහින්. ජල මට්ටම පහළ ගියාම මම මොකද්ද කරන්න ඔප්ෂන් එකකට තිබ්බේ? උතන නම් උත්තර ටික මොනවද? පොම්පේ හොඳට වැඩ වතුර එන්න නැති වෙන්න හේතු මොනවද? පාක පාටේ කියන්නේ චූෂණ නලයේ වාතය පිරීම. ජල කාන්දු වීමක් ඇති වෙලා එහෙම නැත්නම් ජල මට්ටම පහත ගිහිල්ලා. ඔය තමයි හේතු තුන. ලකුණු තුන ගානේ 9. ඕවා වළක්වන ක්‍රම ටික මොනවද මම නිකන් කියන්නේ. කාන්දු වීමක් නම් කාන්දු වීම නිවැරදි කරනවා. වාතය පිරෙලා නම් වාතය අයින් කරනවා. ජල මට්ටම පහත ගිහිල්ලා නම් බටේ දික් කරනවා. එහෙමනම් වැරදි ඈ. බටේ දික් කරා කියලා වතුර එන්නේ නැහැ. ජල මට්ටම පහත ගිහිල්ලා නම් මොකද කරන්න තියෙන්නේ? ජල මට්ටම පහත ගිහිල්ලා නම් කරන්න දෙයක් නැහැ ළමයි. එක්ක අලුත් මෝටරයක් ගේන්න. හරි එහෙම ඔයාට හිතනවා බටේ දික් කරාම වැඩේ හරි කියලා. බටේ දික් කරාට වතුර එන්නේ නැහැ. එක්ක වැඩි ධාරිතාවකින් පොම්පයක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් ගැඹුරු ලින්ක් කට්ලේ භාවිත කරන්න වෙනවා. හරි කොහොම හරි. මේ ඔය එකේ ඔය දැන් මම ඊළඟට මේ පන්තියේ ඔය ඔයාලට මේ කරගෙන යන එකේ ගොවිපළ යාන්ත්‍රීකරණයේ කොටස තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ට්‍රැක්ටර් සහ ජල පොම්ප කතාව. හරි ඊට පස්සේ කරන්න හිතාගෙන කියන්නේ ඒක දැන් මේ සතියේ හරි පටන් කොහොමද කරන්නේ? හරි දැන් අහගන්න. දැන් හෙටත් පන්තියක් අපි කරනවානේ. ඊළඟට කියන උපපුෂ්ඨ ජල සම්පාදනයේ අරමුණු තුන. අරමුණු ලියා දක්වන්න. එකක් විවරණ නැති. අහගන්න. දැන් ජල සම්පාදන ක්‍රම තුනයි ළමයි මොනවද? පුෂ්ඨීය ජල සම්පාදන ක්‍රම, උපපුෂ්ඨීය සහ සුද්ධ ජල සම්පාදන ක්‍රම. අපේ සිලබස් එකේ ළමයි මේ උපපුෂ්ඨීය ජල සම්පාදනයේ නැහැ. අපේ තියෙන්නේ විසුරුම් හා සුද්ධ කියන උපපුෂ්ඨීය සුද්ධ ජල සම්පාදන ක්‍රම දෙක තියෙන්නේ. සුද්ධ ජල සම්පාදන ක්‍රම දෙක තමයි අපේ සිලබස් එකේ තියෙන්නේ. මේක නැහැ. කාන්දු වීම හරි පාක පාටේ අවහිර වීම. එකක් කමන්නේ හරි. ඒ උත්තර හරි. ඊට පස්සේ මේ හරි මේ භූගත ජලස ඕනේ ඔය තියෙන ළමයි. යටින් එක්ක නල පද්ධතියක් දාලා යටින් කාණු පද්ධතියක් දාලා වතුර දාලා ඔය තියෙන යටින් හදපු සිස්ටම් එකක් ළමයි. ඔය යටින් බට දාලා කොහෙන් හරි වතුර එවන. ඒකට මූල මණ්ඩලයට තමයි යට වතුර ලැබෙන්නේ. අර මතු පිටට වතුර වීමක් සිද්ධ වෙන්නේ නැහැ උපපුෂ්ඨීය ක්‍රමයෙන්. උදාහරණයකට තනකොළ පිට්ටනි වල එහෙම ළමයි ඔය ක්‍රමයට තමයි වතුර දෙන්නේ. හරිද? සමහර ඒවා හයිවේ වල දැන් හයිවේ එක ළමයි මැද තියෙන ගස් ටිකට වතුර දෙන්න ඔය ටෙක්නික් එක යූස් කරනවා. පොළොව යටින් වතුර දෙන්න. ඔය ඉස්සෙල්ලා පස හාරලා යටින් බඩ ටික දාලා ඊට පස්සේ තමයි පස් වහන්න. වැඩි වේදන් ක්‍රමයක් ඈ. ඕකේ අරමුණ මොකද්ද කියලා අහන්න. බලමු අරමුණ. මේකේ අරමුණ මෙන්න මෙහෙම ඔයාලා ලියලා තියෙනවා. මොකද්ද? හොඳට අහගන්න. මේ පොළොව මතු පිට තෙත්වීමකින් තොරව මූල මණ්ඩලයේ අවට කලාපය ශ්‍රේෂ්ඨ ධාරිතාවෙහි පවත්වාගෙන. හරිද? මතු පිට පුෂ්ඨයේ තෙත්වීමකින් තොරව මූල මණ්ඩල කලාපය මූල මණ්ඩලයට වතුර දෙන එක ළමයි ඔකෙන් කරන්නේ. මූල මණ්ඩල කලාපය ශ්‍රේෂ්ඨ ධාරිතාවයේ පවත්වා ගැනීම තමයි කරන්නේ. ශ්‍රේෂ්ඨ ධාරිතාව කියන වචනේ වෙන මොනවා හරි ලියලා තිබ්බට කමක් නැහැ. දැන් මූල මණ්ඩලයේ අවශ්‍ය ජල ප්‍රමාණය පවත්වා ගැනීම තමයි මේකෙදි කරන්නේ. ඕකනේ ළමයි ඒකේ අරමුණ. නැත්තම් මෙහෙම ලියලා තිබ්බත් ඕක හරිය මේ පැත්තේ. මොකද ඕකට මෙහෙම ලියන්න පුළුවන්. පුෂ්ඨිය පොළොව මතු පිටින් ජල සම්පාදනය කිරීමට නොහැකි අවස්ථාවේ මූල මණ්ඩලයට ජලය ලබා දීමට භාවිතා කරන ක්‍රමවේදය. ඒක තමයි අරමුණ. පොළොව මතු පිටින් කරන්න බැරි නම් ළමයි ඒකත් අරමුණක් නේ අපිට වෙන මේ පොළොව මත පිටින් ජල සම්පාදනය කරන්න බැරි වෙලාවට භූගත ජල සිස්ටම් ජල මගින් අපි ජලය දෙනවා. භූගත සිස්ටම් එකක් මගින්. හරි. ඒක තමයි එතකොට උත්තරේ. අදහස එන්න ඔයාලා ලියලා තියෙනවා නම් හරි ඒක කතාව ඈ. ඒතර ලකුණු 3ක් තියෙනවා. හරි මේ තියෙන ඉතින් පොළොව යටින් ඔය සිස්ටම් එක හදන ක්‍රම ටිකක් ඈ. හදන ක්‍රම ටිකක් ඔය රූප සටහනේ තියෙනවා.
පාන් රාත්තලක පිටත දුඹුරු වෙන්න හේතුව. ඇයි ළමයි පාන් දුඹුරු වෙලා තියෙන්නේ? කෙටිම උත්තරේ ළමයි මෙලාට් ප්‍රතික්‍රියාව සිදු වෙලා තියෙන්නේ. මෙලාට් ප්‍රතික්‍රියාව කියලා තිබ්බනම් ලකුණු 3. සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඔය යටින් තියෙන්නේ ළමයි. ඔය තියෙන්නේ. ඔක්සිහාරක සීනි ඇමයිනෝ ආම්ල එකත් එක්ක සෙට් වෙලා සීනි ඇමයිනෝ ආම්ල සංකීර්ණය හැදෙනවා. ඇත්තට මෙහෙමයි වෙන්නේ. ඒක ඇත්තට මෙහෙමයි වෙන්න ඕනේ. අය විතරේ අනිත් පැත්ත සිලබස් එකේ තියෙන විදිහට වඩා ඔක්සිහාරක සීනි ඇමයිනෝ ආම්ල එකතු වෙලා ඔක්සිහාමා දෙන්න ඩබල් සෙට් වෙලා ඔක්සිහාරක සීනි ඇමයිනෝ ආම්ල සංකීර්ණය හැදෙනවා. ඒක තමයි දුම්රුපාන. ඔක වෙන්නේ තාපය නිසා ළමයි ඈ. එහෙනම් වෙන්න හේතුව තමයි රත් කරන එක පාන. රත් කරන එක හේතුව. ඒක හේතුව අහලා නැහැ. ප්‍රතික්‍රියාව ඕක ළමයි උඩට හේතු දුඹුරු වීමට හේතුව ලියන එකට ළමයි මෙලාට් ප්‍රතික්‍රියාව කියලාම ලියන්න ඕනේ ඉතින් ඈ. ඔයා ලියලා තියෙනවා නම් එන්සයිමේ නොවන දුඹුරු වීම කියලා වැරදි. ඇයි ළමයි හකුරු වල සිද්ධ වෙන්නේ එන්සයිමේ නොවන දුඹුරු වීමනේ. ඒතර අපි දන්නේ නැහැනේ මේ හකුරු වල වෙන එකද මේකද කියලා. එහෙනම් මෙලාට් ප්‍රතික්‍රියාව තමයි උඩට එන්න ඕනේ. හරි යටට ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා ලකුණු 3 ගානේ ප්‍රශ්න දෙකට 6යි. ඊයේද සිදුවීම සිදුවන වෙනත් නිෂ්පාදන ඕන තරම් තියෙනවා නම් මොනවද මාළු බනිස්. කිඹුලා බනිස්. ඕනනම් ගල් බනිස්. හරිද? ඒව තමයි ලියන්න ඕනේ. ඉතින් අනිත් ඒවා ලියන්න ලැජ්ජයි වගේ නම් බනිස් කියලා ලියලා තිබ්බනම් හරියි. ඇයි ඉතින් සමහර අවුරුදු වල ඔය ප්‍රශ්නේ අහලා තිබ්බේ මාළු පාන් ගෙඩියක් තියෙන. ඉතින් ඒ වගේ බේකරි නිෂ්පාදන මොන හරි ලියලා තිබ්බනම් හරියි. බේකරි නිෂ්පාදන වල ඔය වැඩේ වෙන පාන් පිටි අරගෙන රත් කරනකොට දුඹුරු පාට වෙනවා. බේකරි නිෂ්පාදන කියලා ලියලා තියෙන්න එපා ඈ. නිෂ්පාදනයක් නම් කරන්න කියලා අහලා නේද? ඒතකොට ලියන්න ඕනේ බනිස් හරි මොකක් හරි. හරි ඊට පස්සේ ආහාර නරක් වීමට හේතුන රසායනික සාධක තුනක්. එකක් තමයි ළමයි pH එක. තව එකක් ලියුව හැකි ළමයි එන්සයිම්. තව එකක් ළමයි අපිට කිව්ව හැකි මොකද්ද? මෙතන කියලා නැහැනේ අභ්‍යන්තරයව කියලා. කේක් හරි ඈ. කේක් හරි. ඔතන කියලා නැහැනේ ළමයි මේ අභ්‍යන්තරයව කියලා. ඒ නිසා අපිට තව එකක් කිව්ව හැකි ඔයාලට බාහිරින් එකතු වෙන රසායනික සාධක උනත් කිව්ව හැකි අපවිත්‍රකාරක. ක්ලීනින් කෙමිකල්ස් පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍යයි. කර්මාන්ත ශාලාවක ළමයි පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ ආහාර වලට එකතු වෙන්න පුළුවන්. පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය හරි. ඊළඟට ක්ලීනින් කෙමිකල්ස් ඊට පස්සේ පලිබෝධනාශක හරි. ඒවා එකතු වෙන්න පුළුවන් නම බැරලෝ හරි. pH අගය හරි. සිලබස් එකේ නම් තියෙන pH අගය බැරලෝ pH අගය පලිබෝධනාශක ඒවා හරි. ක්ලීනින් කෙමිකල්ස් පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය ඒවා එකතු වෙන ළමයි ආහාර නරක කරනකොට තාමනවාරි කියන්නේ තියෙනවා. තාමනවාරි තියෙනවා නම් කියන්නේ ලකුණු 3 ගානේ 9. රසායනික සාධකයක් වෙන්න ඕනේ හැබැයි ඈ. හරි ඊට පස්සේ උෂ්ණත්ව විචලනයේ ගොවිපළ සතුන්ගේ නිෂ්පාදනය අඩු වීමට හේතු වෙන බව උදාහරණ තුනක්. ඔක කාලගුණයේ පාඩමේ නේ ළමයි තියෙන්නේ. පළවෙනි පාඩම. කොහොමද ඒක ලියන්නේ? ඕකේ හරි. කේක් වලත් ඒ වැඩේ වෙනවනේ. නමුත් ඔයා කේක් විභාගය ලියන්න පුරුදු වෙන්න එපා. කේක් වලත් ඔය වැඩේ වෙනවා. දැන් කේක් වලත් රත් කරනකොට ඔය වැඩේ වෙනවා. නමුත් කේක් වල ලියන්න පුරුදු වෙන්න එපා. මොකද සමහරලාට කේක් වල අපි කලරින් දාලා කලර් එක හදලා ගන්නවා සමහර වෙලාවට. දාන්නේ කේක් වලට එක කලර් ගන්න. කේක් හරි වැරදි නෑ. කේක් වලත් ඔය වැඩේ වෙනවා ළමයි. නමුත් අර මේ අර බේකරි නිෂ්පාදනය කරන බනිස් වර්ගයක්ම ලියන්න පුරුදු වෙන්න. හරි ඊට පස්සේ ජල සක්‍රියතාවය කියන්නේ භෞතික සාධකයක් ඈ. මේක එක පැත්තකින් අපිට රසායනික කියලා හිතන්නත් පුළුවන්. නමුත් ඒක භෞතික සාධකයක් ඈ. ජල සක්‍රියතාව වෝටර් ඇක්ටිවිටි කියන්නේ භෞතික සාධකයක්. අපි සිලබස් එක ඉගෙන ගන්නෙත් එහෙමනේ. හරි. ඊළඟට මේ ගොවිපළ සතුන්ගේ නිෂ්පාදනය අඩු වීමට හේතු වීමට උදාහරණ තුන. අර තියෙන ළමයි 5ක් 6ක් විතර අර මේ උෂ්ණත්වයේ බලපෑම් යටතේ කාලගුණය යටතේ විස්තර කරන්නේ කාලගුණේ පාඩමේ මොනවද බලපෑම් 6 අපි තියෙන සිලබස් එකේ. මේක තමයි ඔය බලපෑම් ටික මෙහෙම කියන්න ඕනේ. ආහාර ආගණුව අඩු වී කිරියා බිත්තර නිෂ්පාදනය අඩු වී. ඒ උෂ්ණත්වයේ විචලන වුණාම උන් කන්නේ ළමයි හරියට කෑම. ඒක හේතු වෙනවා නිෂ්පාදනය අඩු වීම. අනිත් එක තමයි
දෙනකගේ මද කාලය අඩුයි මගින් නිවැරදි ගැබ් ගැනීමක් සිදු කිරීම කරන්න බැරි නිසා කිරි ගන්න විදියක්. ඒ නිකමට හිතන්නකො ළමයි ඔන්න දින ඔය උෂ්ණත්ව විචරණය නිසා ළමයි අර මද කාලය අඩු වෙනවා. මද කාලය අඩු වුණාම මේ මද කාලෙදී සදා සිංචනය කරොත් තමයි පැටියෙක් ගන්න පුළුවන්. ඉතින් ළමයි AI මහත්තයාට මද කාලය අඩු වුණාම මොක පහුණාට පස්සේ තමයි පැටියෙක් එන්නේ නෑනේ. ඉතින් ඔයා හිතන්නකො ළමයි ඊළඟ මාසෙක වගේ ඊස්ටර් සයිකල් එකේ මද එනකම් බලන් ඉන්න එපා. ආයෙ සිංචනය කරන්න. අපරාධයකට මාසයක් කන්න දිදි තියාගන්න. හරි එහෙනම් ඒක ආර්ථික වශයෙන් බැලුවොත් පාඩුයි. එහෙනම් මද කාලය අඩුවීම තව උත්තරයක්. අනිත් එක තමයි ගොනුන්ගේ සුක්‍රාණු වල ගුණාත්මක බව අඩු වෙන නිසා. ඒකත් ඕකට බලපානවා නිෂ්පාදනය. ඇයි ඒක කොහොමද නිෂ්පාදනයට බලපාන්නේ? අපි තුන් පට්ටි ගොන්නු මගින් AI මහත්තයාට අවස්ථාව අපි දෙන්නේ නැහැ. පට්ටි ගොනා මගින් තමයි සිංචනය කරන්න කියලා දෙන්නට. ඒතර පට්ටි ගොනාගේ සුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු වුණාට පස්සේ ළමයි පැටව හැදෙන්නේ. පැටව හැදෙන්න දුනහම ළමයි කිරි ගන්න විදියක් නැහැ උන්. ඉතින් නිෂ්පාදනය අඩු වෙලා. ඔන්න තුන්වෙනි හේතුව. තව හේතුවක් අපිට කිව්ව හැකි මොනවද තව මේ අර දෙන්නුන්ගේ මේ අර සඵලතාවය අඩු වෙනවා. ඒ කියන්නේ අර ගර්භාෂය රඳා හිටින්නේ. සඵලතාවය අඩු වෙනවා. ඩිම්බ එහෙම සක්‍රිය නැහැ. එතකොට සඵලතාවය අඩු වෙනවා. එතකොටත් ඉතින් පැටව ගන්න බෑ කියන ළමයි කිරියෙන්නේ නැහැ. කිරි ගන්න බෑ කියන්නේ ඉතින් නිෂ්පාදනය අඩු වෙන ළමයි. හරි ඕන් ඔය හේතු ටික කියලා තියෙන්න ඕන. හරි මද කාලේ කතාව තව එකක් ලියුව හැකි මේක. මේක. අර ගැහැණු සතුන් ළමයි තරුණ ගැහැණු සතුන් මෙන්න මේක ලියන්නේ යෞවනෝත්භාය කියන්නේ මේ මොකද්ද දෙනක් ලිංගික පරිණතයටපත් වීමට ප්‍රමාද වෙනවා. ලිංගික පරිණතයටපත් වීමට ප්‍රමාද වෙනවා කියන ළමයි අර දෙනක් ජම්බු ගහෙන් වැටෙන ලේට් වෙනවා. ඒතර ප්‍රශ්නේ මොකද්ද ළමයි? ඒතකොට ළමයි ඔක පැටව හදන්න දැන් ඔය ලිංගික පරිණතයටපත් වුණාම ළමයි පැටව හදා ගන්න පුළුවන්. නේද? ලිංගික පරිණතයටපත් වුණ නැත්නම් පැටව ගන්න බෑනේ. ඒක වුණාම ළමයි අර ඔසප් චක්‍රය වැඩ කරලා ඩිම්බ හදන්න පටන් ගන්න. ඉතින් ළමයි ඕක අවුරුද්දකින් විතර මේ ප්‍රමාද වුණා. ඒතකොට ළමයි මහා ප්‍රශ්නයක් ළමයි. ඒ කියන්නේ ඒ දෙනගේ 5 වසරේ විතර වෙන්න තිබ්බ එක 9 වසරේ විතර වුණා. අවුරුදු 4ක් විතර ඕක වුණොත් එහෙම. ඒතකොට ඉක්මනට ළමයි ඔය සතා ගැප් ගන්නන්න බෑ ඊට පස්සේ. ගැප් ගන්නන්න බැරුණාම ළමයි පැටව ගන්න බෑ. අපරාධය ආර්ථික නිෂ්පාදන කාලය කපත ගිහිල්ලා ඒක. එහෙනම් ලිංගික පරිණතිය ප්‍රමාද වෙන එක නිෂ්පාදනය අඩු වෙන්න හේතුව. හරි වැදගත් වචන වලින් ලියන්න ඒවා. මම කියන වචන වලින් ලියන්න එපා. හරි නිෂ්පාදනය නම් මොකක් කළාද? නිෂ්පාදනය අඩු වෙනවා ලිංගික පරිණතිය ප්‍රමාද වීම හේතුවෙන්. හරි ඔය උත්තර තියෙනවනේ වෙන මොනවා හරි ඔයාලා දාන්න එකක් තියෙනවා නම් කියන්න. හරි මම ඒකට හරිද වැරදිද කියලා කියන්න. ඊළඟ එක. ඔයා දන්නවා ගැඹුරු මුහුදු ප්‍රදේශවල තියෙනවා ළමයි වෙන සිද්ධවීමක් තියෙනවා. මොකක්ද ඒ සිදුවීමේ නම? උත්කුපායනය. ඉංග්‍රීසියෙන් කියනවා අෆ්ෆෙලින් කියලා. වරද්ද ගන්න එපා කුක්කුපාණය නෙවෙයි. ඒ වෙන වැඩක්නේ. වචනේ තමයි ඒරුම තමයි උත්කුපායනය. ඒතර උත්කුපායනය කියන්නේ අෆ්ෆෙලින් කියලා කියන්නේ ඒක මත්ස්‍ය නිෂ්පාදනය වැඩි වීමට හේතු වෙන අයුරු ලියා දක්වන්න කියලා තියෙනවා. කොහොමද? උත්කුපායනය කියලා කියන්නේ ළමයි මේක අධික සුළඟ නිසා වෙන වාසියක්. සාමාන්‍යයෙන් අධික සුළඟෙන් අපිට වෙන අවාසියමනේ ළමයි තියෙන්නේ. සිලබස් එකේ එකම එක අධික සුළඟ කියන්නේ ළමයි ඔය ගස් කඩාගෙන වහලවල් ගලවගෙන යන හුළඟකට අධික සුළඟක් කියන්නේ. කාලගුණයේ පාඩමේ අධික සුළඟක් කියලා සලකලා තියෙන එහෙම සුළඟක් ඈ. නැත්නම් මේ පොඩ්ඩක් මේ හයියෙන් හුළඟක් කෙන එකක් නෙවෙයි. වහලවල් ගලවගෙන යන මේ ගස් කඩාගෙන උදුරගෙන යන මහා සුළඟකට තමයි අධික සුළඟක් කියන්නේ. අන්නේ අධික සුළඟේ ගොඩාක් වෙලාවට තියෙන අවාසිය නම එකම එක වාසියක් තමයි ඔන්න ඔක. ඔක වෙන්නේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල. උත්කුපායනයේ අත දැක්වීම තමයි. හරි උත්කුපායනයේ අත දැක්වීම තමයි මොකක්ද අහගන්න? මේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල පතුලේ තියෙන කාබනික ද්‍රව්‍ය අධික සුළඟ නිසා මුහුද මතු පිටට ඇවිල්ලා ප්‍රාථමික නිෂ්පාදකයෝ වැඩි වෙලා ප්‍රාථමික නිෂ්පාදක වැඩි වුණා කියන ළමයි මාළු කෑම වැඩි වුණා කියන්නේ. මත්ස්‍ය නිෂ්පාදනය ඉහළයි. එහෙනම් කොහොමද වැඩි වෙන්නේ? මුහුදු පතුලේ තියෙන කාබනික ද්‍රව්‍ය අධික සුළඟ හේතුවෙන් මුහුද මතු පිටට ඇවිල්ලා මුහුද මත පිට ප්‍රාථමික නිෂ්පාදක වැඩි වෙලා. ඒ කියන්නේ ඇල්ගී වගේ ඒවා වැඩි වෙලා මත්ස්‍ය ආහාර බහුල වෙලා තමයි මත්ස්‍ය නිෂ්පාදනය වැඩි වෙන්නේ. ඔක ඇත්තටම ලෝකේ සමහර මුහුදු ප්‍රදේශවල වෙනවා. දකුණු අප්‍රිකාවට පල්ලෙහා මුහුදේ. පේරු වල වගේ නම් කරන්න පුළුවන් ස්ථාන 6ක් 7ක වෙන්නේ ඔය වැඩි. හරි අධික සුළඟ නිසා මුහුදු පතුලේ තියෙන කාබනික ද්‍රව්‍ය මුහුද මතු පිටට ඇවිල්ලා ප්‍රාථමික නිෂ්පාදක වැඩි වෙලා මත්ස්‍ය ආහාර බහුල වෙලා තමයි මොකක් වෙන්නේද? මේ මත්ස්‍ය නිෂ්පාදනය වැඩි වෙන්නේ එහෙමයි. ඒක ලියලා තියෙන්න ඕනේ ඉතින්. ඔක තමයි වැඩි වෙන්නේ ලකුණු 3යි. හරි ඊට පස්සේ දිනකට දෙවරක් දත්ත ලබා ගන්න කාලගුණ උපකරණ දෙකක්. 3යිමනේ ළමයි මුළු කාලගුණ මධ්‍යස්ථානයේ සිලබස් එකේ තියෙන්නේ 3යි. ඇත්තටම තියෙන්නේ 3යි. ඒතර ඒ 3 ඔයාලා ලියලා තියෙන්න ඕනේ. මොකද්ද උපකරණ දෙකක් අහන්නේ?
එතකොට ඔයාලා ලියලා හරියන්නේ නැහැ සාපේක්ෂාර්ථය වායු පීඩනයේ පාර්ශ්ව උෂ්ණත්වය කියලා. ඒ උපකරණ නෙවෙයිනේ. ඒ පරාමිති ටික. උපකරණ තමයි අර උපකරණ තීරුවේ තියෙන්නේ. ආර්ද්‍රාමානය හරි එතකොට. තෙත්තා වියලි බල්බ උෂ්ණත්වමානයත් හරි. දෙකම ආර්ද්‍රායමයින උපකරණ. ඊළඟ රසදිය වායු පීඩන මානයත් හරි, නිර්ද වායු පීඩන මානයත් හරි. පාංශු උෂ්ණත්වමානය හරි. හැබැයි රසදිය වායු පීඩන මානය ලියලා නිර්ද වායු පීඩන මානය කියන එක අතේතරම ලියලා තිබ්බොත් හරි. ඔයා පීඩන මානය කියන උත්තරේ තිබ්බත් හරියි. ඒකත් අපිට බාර ගන්න පුළුවන්. පාංශු උෂ්ණත්වමානය කියලා තියෙන්න ඕනේ. උෂ්ණත්වමානය කියලා තිබිලා හරියන්නේ නැහැ. එතකොට ඔය උපකරණ වලින් දෙකක් තියෙනවා නම් ලකුණු 3 ගන්න හැදෙන වෙන කිසිම උපකරණයකට ලකුණු නැහැ. අස්සකේශ ආර්ථාමානය කියලා තියෙනවා නම් හොඳයි. ඒකට ආර්ථාමානය නමක් නේ ඒකත් හරි. මේ උපකරණ ටිකම තියෙන්න ඕනේ. ඔය ටික සිලබස් එකේ තියෙන ඔය තුන විතරයි ගන්නෙත් ළමයි. වෙන මොනවද දවසට දෙපාරක් ගන්න නැහැ. අනිත් ටික ඔක්කොම දවසට එකපාරයි ගන්න. උදේ 8:00ට විතරයි. මේ ටික විතරයි දවසේ 8:00 සහ 3:00 ගන්න. ලේසි ඉතින් නේද? මේවා නම් දැන් මතක තියෙන්න ඕනේ. පළවෙනි පාඩම නෙමෙයි. ඊළඟට ව්‍යුහය අනුව පාංශු කණිජ වර්ග 3 අහනවා. හරි සරලයි මොනවද? වැලිමැටි රොන් මඩ වර්ග 3. ව්‍යුහය අනුව කණිජ වර්ග 3 තමයි වැලිමැටි රොන් මඩ. ලකුණු 3 ගානේ 9යි. පාංශු කාදන කාරක කිව්වම ළමයි මෙන්න මේ ටිකෙන් එකක් තියෙන්න ඕන. පාංශු කාද ජලය නිසා පාංශු කාදනය වෙනවා. එක්ක සුළඟ නිසා, එක්ක රැලි නිසා, මුහුදු රැලි නිසා එහෙම මුහුදු කාදනය වෙන්නේ. මිනිසාගේ හා සතුන්ගේ ක්‍රියා සතුන්ගේ කුරවලට එහෙම අහුවෙලා පාංශු කාදනය වෙනවා. ග්ලැසියර් කියලා කියන්නේ අයිස් කඳු දිය වෙන එක. ලංකාවේ නෑ ඕක. අයිස් කඳු දිය වීම නිසා පාංශු කාදනය වෙනවා. ඒ දිය වෙලා යන ජලයත් එක්ක පස්සන්සු ගලාගෙන යනවා. පාංශු කාදනය කියන්නේ මොකද්ද ළමයි? පාංශු කාදනය කියන්නේ එක් තැනක තියෙන පස්සන්සු එතනින් වෙන් වෙලා ඒ පළවෙනි පොයින්ට් එක. වෙනත් තැනකට ගමන් කරලා දෙවෙනි පොයින්ට් එක. ස්ථාව වෙනත් තැනක තැම්පත් වීම. තුන්වෙනි එකට තමයි තුන්වෙනි පියවර වෙනකොට පාංශු කාදනය ඉවරයි. ඒ වැඩේ කරන. එහෙනම් මේක මේ සාධක වලට පුළුවන් වෙනවනේ තව තැනකට පස් ටික අරන් යන්න. තව තැනකට අරන් ගියොත් තමයි පාංශු කාදනයක් වුණා වෙන්නේ. එහෙනම් මේ පහෙන් හතරක් තියෙන ඔය පහ නිසා තමයි ළමයි වෙන්නේ ඉතින් පාංශු කාදනය මුල් ලෝකෙ. ඒ නිසා ඔය පහෙන් හතරක් තියෙන්න ඕනේ. ඒතර ලකුණු 3 ගානේ උකට තියෙනවා 12. ජල පොම්පයක චූෂණ හිස කියන්නේ මොකක්ද කියලා අහනවා. ළමයි මේ බලන්නකෝ උතන ළමයි මේ ජල මට්ටමේ ඉඳලා පොම්පේ මධ්‍ය ලක්ෂයට දෙන සිරස් උසටනේ ළමයි චූෂණ හිස කියලා කියන්නේ. මේකේ හැටියට නම් මේ HS කියන්නේ සක්ෂන් හෙඩ් කියලා කියන්නේ. ඇත්තටම ඉංග්‍රීසි වචනයකින්. චූෂණ හිසට තමයි මේ HS කියලා කියන්නේ. හරිද? වර්ෂාපතනය. තමන්නේ වර්ෂාපතනය දැන් මේ මෙතන මගෙන් අහලා තියෙනවා මේ උඩේකට ඇලි කාදනයයි විසිරි කාදනයයි හරිද කියලා. ඒක වැරදි. ඒ පාංශු කාදන කාරක නෙවෙයි ළමයි. පටල ගන්න එපා ඕනේ. ඇග්‍රි වලට ඔක තියෙනවනේ. ඒ පාංශු කාදන වර්ග. හරිද? පාංශු කාදන කාරක කියන්නේ එක එකක්. පාංශු කාදන වර්ග කියන්නේ තව එකක්. දැන් විසිරි කාදනය, ඇලි කාදනය, දියපාර කාදනය ඒවා පාංශු කාදන වර්ග. type of soil erosion. හරිද? මේ කියන්නේ පාංශු කාදන කාරක. කාරකයක් කියලා කියන්නේ පාංශු කාදනයට හේතු වෙන කාරණා ටික. ජලය වෙනකොට වර්ෂාපතන ඉල්ල තියෙනවා නම් හරි ඒක කමක් නැහැ. ඒකට ලකුණු තියෙනවා. එතකොට මේ කාරක කියනකොට මේක එන්න ඕනේ. අරක පටල ගන්න එපා එහෙනම් ඈ. හරි. කාරක කියන්නේ වර්ග නෙවෙයි ඈ. හරි. ජල පොම්පෙට යන් අපි. මේ ජල පොම්පේ ළමයි චූෂණ හිස කියලා කියන්නේ මේ HS ට. ඒ කියන්නේ විසර්ජන හිස කියලා කියන්නේ HD ට. ඒ කියන්නේ ජල මට්ටමේ ඉඳලා පොම්පේ මධ්‍ය ලක්ෂයට තියෙන උසර තමයි චූෂණ හිස කියන්නේ. එහෙනම් ඒක තමයි උත්තරේ. මොකද්ද? ජල මට්ටමේ ඉඳලා මේ පොම්පේ කෙළවරේ ඉඳලා නෙවෙයි මේ ජල මේ චූෂණ එකේ නලයේ කෙළවරේ ඉඳලා එහෙම නෙවෙයි ඈ. ජල මට්ටමේ ඉඳලා පොම්පේ මධ්‍ය ලක්ෂයට තියෙන සිරස් උසර තමයි. සිරස් උස කියන වචනේත් තියෙන්නේ. සිරස් උසර තමයි චූෂණ හිස කියලා කියන්නේ. විසර්ජන හිස කියන කොතන අහලා නැහැ. විසර්ජන හිස කියලා කියන්නේ පොම්පේ මධ්‍ය ලක්ෂයේ සිට ජලය ඔසවනු ලබන උපරිම සිරස් උසට. සිරස් කියන වචනේ අනිවාර්යයි. ආනත උස නෙවෙයි. සමහරවිට චූෂණ නලයේ ආනත වෙන්න පුළුවන්. ආනත වුණාට ආනත එකට නෙවෙයි චූෂණ හිස කියලා කියන්නේ. එහෙනම් මොකද්ද චූෂණ හිස කියලා කියන්නේ? ජල ප්‍රභවයේ ජල මට්ටමේ ඉඳලා පොම්පේ මධ්‍ය ලක්ෂයට තියෙන සිරස් උසට. ලකුණු 3යි. ඊළඟට ඔයාගෙන් අහලා තියෙන මුළු ස්ථිතික උස කියන්නේ මොකද්ද කියලා. ඒක නේද අහලා තියෙන්නේ? ඔව් මුළු ස්ථිතික උස කියලා කියන්නේ ළමයි මේ දෙකේ එකතුවට. මේ චූෂණ හිසේ
විසර්ජන හිසේ එකතුවට තමයි කියන්නේ මොකද්ද මුළු ස්ථිතික උස කියලා. ඒතකොට මේ දෙක එකතුව ගත්තා නම් 6යි 11යි 17යි ඉතින් එන්නේ. උත්තරේ. ළමයි ඔයා අහලා තියෙනව නේද සමහර පොම්ප තියෙනවා ජලයේ ගිලිලා තියෙනවා. නේද? ජලයේ ගිලිලා තියෙනවනේ. ජලයේ ගිලිලා තියෙන. ජලයේ ගිලිලා තිබ්බහම ළමයි ජල මට්ටමේ ඉඳලා ජල මට්ටමටත් වඩා පල්ලෙහායිනේ ළමයි පොම්පේ තියෙන්නේ. අයියෝ මේ මාළු ටැංකිය වලට දාන පොම්ප. ඒ වගේම අර නිර්පාංශ වගාවට භාවිත කරන සමහර පොම්ප තියෙන ජලයේ ගිලිලා. සමහර පොම්ප. එතකොට ළමයි ওই ගාන හදන විදිය වෙනස් වෙනවා. එතකොට චූෂණ හිස ඔය උත්තරෙන් අඩු කරන්න ඕනේ. එකතු කරන්න නෙවෙයි ඕනේ. අපි ඒ වගේ ගානක් ඉස්සරහට හදමු. මේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් ළමයි චූෂණ හිසට විසර්ජන හිස එකතු කරාම තමයි මුළු ස්ථිති කුස එන්නේ. නමුත් පොම්පේ ජලයේ ගිල්ලන ළමයි එතකොට එකතු කරන එක නෙවෙයි කරන්නේ. අය අර ජල මට්ටමට වඩා පල්ලෙහින් පොම්පේ තියෙන්නේ. එතකොට චූෂණ හිස අඩු කරන්න ඕනේ. හරිද? බැරි වෙලා හරි විභාගයට දෙන්න පුළුවන් මේ පැත්ත ගැන කරකවල. අය බලමුකෝ එහෙම. මේ ඒකගේ ගණක් ඉස්සරහට හදමු. මෙතෙන්දී එකතු කරාට අර වගේ තැන්වලදී අඩු වෙනවා නේද? මේක මතක තියාගන්න. ජලයේ ගිලින නම් පොම්පේ අඩු වෙනවා. ඇලිවැටි ජල සම්පාදනයේදී හැකි භෝග වර්ග තුනක්. මම කියන එක අහගන්න. ඇලිවැටි කියන්නේ ඇලිවැටි විදිහට හදලා වැටිය වගා කරන එකනේ. දැන් බඩ ඉරඟු හරි ළමයි. අර්ථාපල් හරි උක්කරි රට කජෝරි. ඔය හතර මත ඔයා යැපෙන්න දැනගන්න. වම්බඩු තක්කාලි කියන්නේ එච්චර හොඳ උත්තර නෙවෙයි. හරිද? බඩ ඉරඟු අර්ථාපල් උක් රට කජු තමයි ප්‍රධාන වශයෙන් ඇලිවැටි විදිහට වගා කරන්නේ. තාමන හරි තියනවා නම් කියන්නේ. වම්බඩු තක්කාලි මත ලකුණු දෙන්න එපා. එහෙම වගා කරනවා තමයි. නමුත් බඩේරංගු අර්ථාපල් උක්රට කජු අනිවාර්යයෙන්ම එහෙමයි වවන්නේ. ඇලි වැඩි ක්‍රමයක. උක් එහෙම අනිවාර්යෙන් වගා කරන්න කලින් ඇලි වැඩි හදන්න. රට කජු නම් කොහොමත් එහෙමයි. අර්ථාපලුත් එහෙමයි. තාමනවල තියනවා නම් කියන්න හැබැයි ওই උත්තර තමයි හරියන්නේ. අන්නාසි වගාක නයිට්‍රජන් අධික වීමෙන් ඇතිවන හානි දෙක. මිරිස් වැරදි. මිරිස් වලට එහෙම කරන්නේ. වගා කරන්න පුළුවන් මිරිස් එහෙම. ඒකට එහෙම කරන්නේ නැහැ අපි වැඩි. අන්නාසි වගාවක නයිට්‍රජන් අධික වීමෙන් ඇති වෙන හානි දෙකක් තමයි ළමයි අන්නාසි වල නඩුව පැලෙනවා නයිට්‍රජන් වලින්. නයිට්‍රජන් කියන පොහොරට ළමයි පුළුවන් අධික ලෙස වර්ධනය වෙන්න. දැන් ඒකනේ ළමයි මේ දවස්වල මිනිස්සු කෑ ගහන්නේ මොකක් කියලාද? ඔය තේ වලට ළමයි තේ පොහොර දෙන්නේ නැහැ කියලා. ඇයි ළමයි තේ පොහොරට පොහොර දැම්මම අර දලු ටික හොඳට හැදෙනවා ළමයි. ආය දැන් කේල් ගහකට යූරියා දැම්ම කියලා හිතන යූරියා වල නයිට්‍රජන් නේ තියෙන්නේ. කේල් ගහේ ගෙඩි හැදෙනවා පට්ට සයිස් එකට. හැබැයි රස අඩු වෙනවා මාංශල වෙනවා කාට ගෙඩි. දැන් ලංකාවේ ළමයි ඔය ඇත්තටම ළමයි ලංකාවේ ළමයි තේ වලට එහෙමනම් පොහොර දාන්න නැති එක හෙන ගහන අපරාධයක්. හරිද? එළවලු වලට නම් කමන්නේ නැහැ කියන්නේ කුඹුරු වලට කමන්නේ නැහැ කියන්නේ. ඔය තේ වගේ ඒවා එහෙම අපිට වඩා පාවිච්චි කරන්නේ පිට රට අය. එතන ගවර්න්මන්ට් එක ගේමක් ගහන්නේ. ඇත්තටම මේ පාර ගවර්න්මන්ට් එක try කරන්න ළමයි ජනතාවගේ සුබසිද්ධිය නෙවෙයි. තමන්ගේ සාක්කුව ගැන විතරයි හිතන්නේ. කොච්චර සල්ලි යම් කරත් උන්ට මදි. නිසා එහෙම ගේම් තමයි ඔය යන්නේ. ඒක නිසා මේ නයිට්‍රජන් පොහොර වල කතාව ඔයාලට මම කිව්වේ. ඔය පොහොර ගැන ප්‍රශ්න අහයි භාගයට මේ පාරයි. ඉතින් ඔය පොහොර කාර්යතන්ත්‍රයේ ලොකුවට highlight වෙලා තියෙනවානේ. ඒත් ළමයි ඔයාලා දැන් කරන්න ඕනේ දැන් ඔයාලට තේ එහෙම තියෙනවනම් ළමයි දැන් අඬාන ඉඳලා හරියන්නේ නැහැ පොහොර නැහැ කියන. මොකද කරන්න ඕනේ? ඕකට ළමයි අර මේ කාබනික පොහොර ටිකක්වත් දාන්න. ඒතකොට ලබන කාබනික පොහොර ඔයා දන්නවා හෙමින් තමයි එන්නේ මොනවද මේ නයිට්‍රජන්. ඒතර ඊළඟ මාස දෙක තුනකින් හරි එන්නේ නැත මේ දළු ටික. නැත්නම් අඬාන හිටියොත් එහෙම ඊළඟ 10 මාස 3කින් 4කින් වන්න නැතිව. හරිද? ඔයාලට ඔප්ෂන් නම් තියෙනවා. මට ඔක්කොම කී ඉන්නලාවක් නෑ අහගන්න. හරි අන්නාසි වගාව නයිට්‍රජන් අධික වීමෙන් ඇති වෙන හානි දෙකක්. එහෙනම් එකක් තමයි මොකද්ද? අර අන්නාසි අධික ලෙස වර්ධනය වෙලා නානාසි නටුව පැලෙනවා. අනිත් එක තමයි අන්නාසි ගෙඩිය මාංශල වෙනවා. මාංශල වුණාම රස නෑ ගෙඩිය. අනිත් එක පලිබෝධ ඇටැක් වැඩි වෙනවා. ගෙඩිය මාංශල වුණාම තමයි පලිබෝධ ඌවා තමයි එහෙනම් බලපෑන්නේ. හානි නෙහන් එකක් අන්නාසි නටුව පැලෙනවා. අධික ලෙස අනිත් තමයි ගෙඩිය මාංශල වෙනවා. ඒ හොඳට ඉක්මනට වැඩෙනවා ටිකක් ගාලා. රස අඩු වෙනවා ගෙඩියේ. පලිබෝධ හානි වැඩි වෙනවා. ඕවා තමයි ඉතින් හානි වෙන්නේ. අධික ලෙස නයිට්‍රජන් දැන්. හැබැයි විකුණ ගන්න හොඳයි. ඒ බර රස අඩු වුණත් මොකද ඉතින් විකුණ ගන්න පුළුවන් නේ අපිට වැඩි ගන්නකට. ඒක වාසියක් ඉතින්. ඒ නිසා ඒකනේ මේ මිනිස්සු කැමති නැත්තේ පොහොර දෙන්න දිකට. හරි. ඊට පස්සේ නයිට්‍රජන් අඩු වීමෙන් පලාවගාවට සිදුවන හානිය. එකයි ලියන්න ඕනේ. ඒක ප්‍රධානම හානිය තමයි ළමයි කොළ පාට අඩු වෙනවා ගහයි. ඒක ඉතින් බදවන්ත ප්‍රශ්නයක්. ඇයි ඉතින් ඔයා පලා කියලා කන්නේ කොළ පාට ඒවා. කහ පාට ඒවා කන්න කැමති නෑ. ඔය නයිට්‍රජන් හේතු වෙනවා ළමයි කොළ පාට වර්ණකීය සංශ්ලේෂණය වෙනවා. ඒතර ගහක නයිට්‍රජන් නුනොත් එහෙම ගහ කහ පාට වෙනවා.
එහෙනම් පලාවල කොළ පැහැ අඩු වෙන එක තමයි ඒක වෙන භාෂාවකින් කියලා තිබ්බත් හරිය ඉතින් ඈ. ක්ලෝරොෆිල් වර්ණකයේ සංශ්ලේෂණය නොවීම. කොළ පාට අඩු වීම, කහ පාට වීම. ඔය මොනවා තිබ්බත් හරියද? ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. නයිට්‍රජන් අඩු වීමෙන්. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඉතින් ගහ වර්ධනය වෙන්නේ. ගහ වර්ධනය වෙන්න අධික ලෙස නයිට්‍රජන් ඕන. ඒතර ඒකට ලක්ෂණ තුනක් තියෙනවා. දෙවෙනි අර ගහ වර්ධනය වෙන එක ඔතෙන් ක්ලියර් හරියන්නේ නැහැ. අර කහ පාට වෙන එක කොළ පාට අඩු වෙන එකම දලා තියෙනවා. එක හේතුවයි නේ අහන්නේ. හරි ඊට පස්සේ. එතනින් ඉවරයි පේපර් එක. මේ දැන් ඔය ලියපු අය ළමයි පේපරේ ලකුණු ප්‍රමාණය මට එවන්න. මම දන්න විදිහට පේපරේ කරලා දාලා තිබ්බේ අති අතලොස්සයි. බහුතරයක් කරේ පේපරේ ඔයා කරන්න නැති එක දැවැන්ත අවාසියක් ඔයාට. උත්තරට ඔයාට ලියපු අයනේ ඔය උත්තරයක් හරි මගෙන් අහන්නේ. සර් මෙහෙම වුණොත් කොහොමද හරි මේ කියලා. ලියපු නැති අයට තමයි උත්තර නැත්තේ. ඔයාලා බැරි ගාත හැර ලියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මේක දෙයක් වෙන්නේ අපි විභාගයට ප්‍රැක්ටිස් එකක් වෙන්නේ. මේ පේපරේ දැන් අපි දිගටම දැන් අර එහෙනම් දැන් අනිවාර්යෙන් අර වැඩේ කරනවා ළමයි මොකද්ද? හොඳට අහගන්න පේපර් ක්ලාස් එක වෙනුවෙන් වෙනම WhatsApp group එකක් හදනවා. ඒකේ link එක මම ඔයාගේ group එකට දානවා. එතකොට ඒකෙන් ඔයා මේ පේපර් ක්ලාස් එක තියෙන එකට ඇඩ් වෙන්න ඕනේ. මොකද මේ පේපර් ක්ලාස් එකට එකතු වෙන්නේ නැතුව ළමයි පේපරෙත් අරගෙන සමහරලාට ඒක මේ කරන්නේ නැතුව රට යවන ළමයිනුත් ඉන්නවා. තමන් ප්‍රයෝජන ගන්නෙත් නැහැ. එහෙම තමයි දැන් පන්තිරත් වෙන්නේ නැතුව පේපරෙත් දීලා කේරුමක් නැහැ නේ. දැන් විභාගේ ලඟ වුණාම හැමෝද එහෙම group එකක් හදලා තියෙන එක වැදගත් තමයි. ඒ විභාගේ ලඟ වුණාම අපි දාන්නේ ඉතා වැදගත් පේපර් දානවා සමහරලාට. ඔය ස්පොට් ටෙස්ට් දානවා. ඒතර එන්නම ළමයි ටිකට හරියම ස්ප්‍රිට් එකට මට අර පේපරේ දුන්නේ නැහැ කියලා. හරි දැන් ඔය ඔයාලගේ group වල තමයි මේ පන්තියට එන්නේ නැති ළමයි 15ක් විතර ඉන්නවනේ. හරිද ඔය group දෙකේම ගත්තට පස්සේ. ඒතර ඒ ළමයි ටික එනවා සමහර දවසට එනවා. ඒතර අපරාධයක් එතකොට. විශේෂ හේතුවක් නිසා එන්න බැරුණාට කමක් නැහැ. දැන් එහෙම ළමයිනුත් ඉන්නවනේ. එහෙම ළමයිනුත් ඉන්නවා. එතකොට මේ මෙහෙම කමක් නැහැ. නමුත් අර ඒතකොට වෙනම group එකක් හදන වෙනම group එක හරහා තමයි පේපරේ කරගෙන යන්නේ. මේක පිළිවෙලයි. ඒතර අර ඒකේ අර ඒක ඔයාලට ජෙනරලයිස් වෙලානේ දැන් තියෙන පේපරේ. ඒ කියන්නේ ඔයාලට දැන් පේපරේ කියව සාමාන්‍යකරණය වෙනවා. එතකොට මේ පේපරේට මොන හරි විශේෂ කාරණා ටිකක් එකතු වෙනවා ඔයාලට වැලියු එක වැඩි කරන්න. දැන් අර පාස් පේපර් ටික කතා කරන්න පටන් ගන්නත් එක ඉවර කරන එක තමයි හොඳ කතා කරලා ඉවර වෙලා. ඉතින් ළමයි ඒව ඉවර කරන්න බෑනේ ඔයාලා පේපර් එකක් කරන්න නේද? හරි ඒ නිසා ඔයාලා ඒවා කරන්න පුරුදු වෙන්න. එතකොට තමයි අපිට ඒවා ඉවර කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේක අපි ඉක්මනට කතා කරා. අනිත් එක ළමයි තව දැන් අද නම් එහෙම ගැටලුවක් ආවේ නැහැ. තව කාරණයක් තමයි පේපර් දිගට කතා කරගෙන යනකොට ළමයි ලෙෆ්ට් වෙනවා. හරි සමහර ගෙවල් වලින් ආරංචි වෙනවා නිින්ද යනවා කියලා සමහර අය. දැන් ඔන්ලයින් පන්ති වල දැන් අපිට ගොඩක් විහිළු කරන්න බෑ ළමයි. භෞතික පන්තිය වගේ. ඒ දෙකත් ජෝක් එකක් ඊට පස්සේ මං ජෝක් එකක් කරනවා ඊට පස්සේ. ඒ නිසා අර මේ සමහර කාරණා කරන්න බෑ. එතකොට ඉතින් අර ළමයා දැනගන්න ඕනේ පොඩ්ඩක් ඇක්ටිව් ඉන්න පන්ති. දැන් ඉස්සරහදී භෞතික පන්ති අපිට හිතන්නත් බෑ මේ පන්ති ඔන්ලයින් විදිහටම කරගෙන යන්නේ. මේ භෞතික පන්ති ගැන හිතන්න බෑ. දැන් ආයෙ කොරෝනා කොහෙද හැදිලා කියන්නේ ඉස්කෝලේ ළමයිට මට වුණා කියනවා. මේ ඊට පස්සේ ආයෙක මොන හරි වුණොත් එහෙම නිසා ආයෙ වෙහයි. එතකොට මේ ඒක නිසා මේ අපි දන්නේ නැහැ ඉතින් මං කිව්වේ හිතුණේදී. නිසා මේ විදිහටම තමයි මේ කරගෙන යන්නේ කොහොමද? එතකොට දැන් නැත්තම් හැබැයි අර විශේෂ අවස්ථා තියෙන සමහර ළමයි ගැන මගෙන් ඇහුවයි ඒගොල්ලන්ට ඒ විදිහට කරනවා. ඒක වෙනම කතාවක්. මේ හරි ඒක ගැන අපි බලමු කොහොම හරි පේපර් ක්ලාස් එක අර විදිහට තමයි කරන්නේ. පේපර් එක. මේ එතකොට ඒක මේ ඒකෙන් ප්‍රයෝජන ගන්න නැත්තම් අපරාධේ නැත්තම් අනිත් එක දැන් මේ මට ඔයාලට ළමයි ගෙදරට එවන්න පුළුවන් පේපර් තියෙනවා. මම එහෙම සෙට් හදලා තියෙන්නේ මම එවන්නේ නැත්තේ ඇයි දන්නවද? ඉතින් මේ දෙන පේපරෙත් කරන්න තුල මම දවක කරයි ඔයාගේ ගෙදරට එවුවා කියලා. මල් ළමයි ඔය ප්‍රේමෙන් print කරපු ඒවා ගොඩ ගහලා තියෙන්නේ ගෙදර. හරිද මට ওই ටික තියාගෙන මැල්ලුම් හදන්නේ. හරිද මේ පේපර් ටික ඔයා කරනවා නම් අතිශයම වැදගත්. හරිද ඒක නිසා මේ මට දැන් ඔයා එවන්න විදියක් නැතුව තියෙනවා ඔයා කරන්න දෙන්න. බෞද්ධයක් කරන්න. ඒතකොට ඒක කරන්න පොඩ්ඩ හරිද? අනේ විභාගය අතාරින්න එපා. විභාගය අතාරින්න එපා. අපි හිතන්නේ ඉතින් බොරුවට කියව ඉන්න ඕනේ නැහැ. වැඩේ නවත්තමු. මේ අහගන්න කොට පාඩම් කරන එක නවත්තන්න එපා. පාඩම් කරන එක නවත්තන්න එපා. අකණ්ඩව වැඩ කරගෙන යන්න විභාගය කල් ගියාට කරන්න දෙයක් නැහැ. ඔයාගේ රිදම් එක අඩු කරන්න එපා. පාඩම් කරන එකේ. වැඩි උණුක් කරගෙන යන්න. මොකද අපිට මේ වැඩේ ගොඩ දා ගන්න වෙනවා කොහොමද? මොකද කල් ගියා කියලා ඉතින් අසාධාරණයි තමයි කල් ගියේ. ඒ උනාට කරන්න දෙයක් නැහැ. ඒක කරගෙන යන්න. කරගෙන යන්න දැන් කොහොම හරි අපි හෙටත් හම්බ වෙනවනේ. හෙටත් ඒ වුණොත් රෑ මේ පාඩම පටන් ගන්නවා. අර පස පාඩමෙත් තව ටිකක් තියෙනවා. ඊට අමතරව මට අර ට්‍රැක්ටර් පාඩම පටන් ගන්න ඕනේ. ඉලෙක්ට්‍රොනික පාඩමක් තියෙනවා. හැබැයි ට්‍රැක්ටර් පාඩම සහ ඉලෙක්ට්‍රොනික පාඩම නැවත කරනකොට මම ආයේ මේ බෝඩ් එක පාවිච්චි කරලා තමයි කරන්නේ. හරිද? ඒක බෝඩ් එක තියෙන වෙලාව දවල් වරුක තමයි කරන්නේ. මේ රෑ උනක් කරන්න පුළුවන් හැම ප්‍රශ්නයක් නැහැ. හරි කොහොම හරි අද එහෙනම් පන්ති නවත්තනවා. ගොඩක් අර ට්‍රැක් එකේ ඉන්නේ නැහැ. ගොඩක් අය ට්‍රැක් අවුට් වෙලා කියලා තේරෙනවා සමහර අය. හරි? මේ අනිත් එක තව විශේෂම දෙයක් කියලා පන්ති නවත්තන ළමයි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්නේ.
මොකද දැන් ඔය මට හොඳටම තේරෙන කතන්දරය තමයි සමහර ළමයි අම්මෝ පිස්සු හැදෙන බරපතල ප්‍රශ්න වල ඉන්නේ කියන්නේ නැහැ ළමයි. ඇයි මං කල්පනා කරනවා ඇයි මේ ළමයා මෙච්චර කාල මේක නොකිය හිටීමට කියලා. හරිද? දැන් සමහර ළමයි ඉන්නවා කියන්නේ මං සමහර පෞද්ගලිකව දන්න ළමයි ඉන්නවා. ඒ ළමයි ප්‍රශ්න වලින් මිරිකි ඉන්නේ. කියන්නේ. මම මොකෝ බලෙන් කතා කරලා මුන්ට උත්තර දෙන්නේ. හරි ඒ නිසා ඔයා දැන් සුව පහසුවෙන් ඇති සමහර ලාවට ඊළඟ මාසේ ඔයාට එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ළමයි පුන හරි අපිට ප්‍රශ්නයක් කිව්වොත් ඔයාට උත්තරේ එයි. මොකද මේ ප්‍රශ්නේ ඔයාට තිබ්බට අපිට ලොකු නෑනේ ප්‍රශ්නේ. මේ ඔයා සමහර ළමයි දැක්කම පව් කියලා හිතනවා ළමයි. හරිද? මේ ඔයාලගේම යාළුවෝ ගැන මම කියන්නේ. පව් කියලා හිතනවා ළමයි. ප්‍රශ්න වලින් සමහර අයට මට උත්තර දෙන්න විදියක් නැහැ කියන්නේ නැති නිසා. කියන සමහර අයට උත්තර දුන්නා මම පහුගිය දවස්වල. ඉතින් කියන්නේ නැති එක එන අවුලක් ඈ. කියන්නේ දැන් මම හිතනවට වඩා ළමයිට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා. හරිද? ඒ අය ඇත්තටම පන්ති වලට එන්නේ නැති ළමයි මේ ප්‍රශ්න නිසා. දැන් අපි හිතන්නේ මම හිතන්නේ වෙන හේතු කියලා. නෑ මේ ප්‍රශ්න නිසාම තමයි එන්නේ. මේ ප්‍රශ්න ගැන මතක් කර ඉන්න එක්ක අඬ ඉන්නවා. හිතන්නු එහෙම අඬ ජීවිතේම ගත කරන එක කොච්චර පීඩාවක්ද? ඔයාලගේ මේ යාළුවෝ ගැන මම කියන්නේ. හරි එහෙනම් මේ අදට පන්තිය නවත්තනවා. ඉස්සරහදී මේ පේපර් ක්ලාස් එක ළමයි මෙන්න මේ විදිහට වෙනවා තමයි හොඳ මගේ පේපරේ සහ පාස් පේපරේ දෙකම එකම දවසේ කරන එක. මම ඒක බ්‍රේක් කරේ ළමයි උනන්දු අඩු නිසා. දැන් ওই මට්ටමින් හරි උනන්දුවක් තියෙනවා නම් අපිට කරගෙන යන්න පුළුවන්. හරි එහෙනම් අදට නවත්තමු. මේ හරි ආයුබෝවන්.